නමදිමි සැමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සැමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සැමදා සඟුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සැමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු සාදු. සදහැති පින්නතුනි, පින්නති ඔබ හැමදෙනාටම මේ මොහොතේ අවස්ථාව උදා වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ සැනසීම උදා කරන, නිවීම පැහැදිලි කරලා දෙන, සතුට සැනසුම උදා කරන, දුක් දොම්නස් දුරු කරන, සැනසිලිදායක ස්වභාවයකට පත් කරන, සුන්දර ජීවිතයකට මඟ කියලා ඒ සුන්දර ජීවිතය නැවත නැවතත් දුකකට පෙරලෙන ස්වභාවයකට නොයන තැනකට සකස් කරන්න කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්වා වදාළ පැහැදිලි නිර්වුල් සෛද්ධාන්තික ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රායෝගිකත්වය දක්වා ගෙන යන්නට අපිට මේ අවස්ථාවත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ සාකච්ඡාව දින ගණනාවක ඉඳගෙන කරගෙන එනවා. දේශනාව ආරම්භයේදී මට ඔබට පැහැදිලි කරන්න කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි එක්තරා ශ්‍රාවිකාවක් ඇමතුමක් දීලා සිහිපත් කළා, ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දේශන බොහොම කැමැත්තෙන් ශ්‍රවණය කළා. මෑතක ඉඳන් ඔබ වහන්සේගේ දේශනවල ස්වභාවය ටිකක් වෙනස් කරලා ඒ ස්වභාවයත් එක්ක අපි පුණුවීම් කරගෙන ආපු ස්වභාවය නැවතට ආපසු හැරීමක් වගේ තියනවාද වගේ අදහසක්. පින්නතුනේ නිරන්තරයෙන් මේ නාලිකාව තුල දේශන ආරම්භ කළ දා ඉඳන් අප උත්සාහ කළා පටිච්ච සමුප්පාද සහ පටිච්ච සමුප්පන්න ධර්මයන්ට අනුව සත්වත්වයෙන් නිදහස් වන විදිහේ ප්‍රායෝගික නිර්වුල් දහමක් තුල ඔබව ඉදිරියට අරගෙන යන්න. ඒ දේශනාවට නිරන්තරයෙන් මම පාවිච්චි කළ ආර්ය දේශනය කියලා. එතුළ බොහෝ අටුවා ටීකා ටිප්පණී තිබුණේ නැහැ. ඒ ඍජුවම එල්ල වෙලා තිබුණේ නිර්වාණය දෙසටමයි. නිවීම දෙසටමයි. සැනසෙල්ල දෙසටමයි. ඒ නිසා එවැනි දේශන කලාවක් තුල බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ පැහැදිලි පිරිසිදු නිර්වුල් දේශනය පාවිච්චි කළේ ලෝකයේ තුල තව තවත් පවතින්නට නෙවෙයි, ලෝකේ නිදහස් වෙන්න. ඒ ක්‍රමවේදය තුල බොහෝ ලෞකික කාරණාවන් වලට ඉඩක් තිබුණේ නැහැ. ලෞකිකත්වයේ තුල සැකස්මකට ඉඩක් තිබුණේ නැහැ.
එය විකසනය වෙලා තිබුණේ ලෞකික භාවනාවන්ගෙන්, ලෞකික සීලයන්ගෙන්, ලෞකික සමාධි ප්‍රධානයන්ගෙන් විතරක් නෙමේ ලෞකික ප්‍රඥාව පවා අතික්‍රමණය කරපු ඒ සියල්ල අතහැරලා දාලා ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා ඉන් එහාට පැවති සරල සුගම සුවිශේෂී තත්වයක් සාක්ෂාත් කරගන්නට දරන වෙරවීරියක් වෙනුවෙනුයි. එතකොට අර ප්‍රතික්ෂේප කළා කියන කාරණාවන් බුද්ධ ශාසනයට අදාළ නැති දේවල් නෙවෙයි. හැබැයි මේ දේශනා කරන ඔබ ප්‍රඥාවන්තයා විසින් ප්‍රඥාවෙන් දැන දැක අවබෝධ කළ යුතු දහමක් කියන විශ්වාසයෙන් ශ්‍රාවකයා තුළ ෂණ සම්පත්තිය සැකසීලා තියනවා කියන විශ්වාසයෙන් ඒ ඔස්සේ ඔබට මේ මොහොත තුළ අවබෝධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය තියනවා කියන විශ්වාසයෙන් අප්‍රමාණ වූ ශ්‍රාවකයන් අතරේ ඍජුවම ලෝකය සුනුවිසුල වෙලා යන්ට එල්ල කරන මේ ධර්මයේ ප්‍රහාරය ඔස්සේ ඒ අය තුළ සකස් කරන සත්වත්වය ලෝකය දුක කුඩු කරලා දාන්න විනාශ කරලා දාන්න අවශ්‍ය කරන ප්‍රහාරයකුයි ඒ දේශන හරහා සිදු කළේ. එතකොට ඒක එහෙමයි. එහෙම ස්වභාවයක් තුළ ආර්ය දේශනය ගලාගෙන ගිහින් යම් තැනකදී අපිට තේරුණා ඒ ඔස්සේ නිවන සැනසෙන මිදෙන පින්වතුන් වගේම තවම ආර්ය දේශනය අහලා නිවෙන්නට ශක්තිය උදා කර නොගත් පිරිසකුත් ඉන්නවා කියලා. අන්නේ ශක්තිය උදා කර නොගත් පිරිසට ශක්තිය උදා කරගෙන ඒ ශක්තිවන්ත භාවය කැපකිරීම ඔස්සේ ලෝකයෙන් නිදහස් වෙන්නට අවශ්‍ය කරන ගෙවීම කරන්නට අවශ්‍ය කරන ධනය එයාට උපයලා දෙන්න ඕනේ. අනේ ලෝකයෙන් නිදහස් වෙන්න ලෝකේ නැමැති සිරගෙදරෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන ධනය උපයලා දෙන්නේ මේ සීලය, සමාධිය, පින වගේ ලෞකික කාරණාවන් ඔස්සේ. ලෞකික ප්‍රඥාව ආදී කාරණාවන් ඔස්සේ. අන්නේ ලෞකික ප්‍රඥාව, ලෞකික සීලය, ලෞකික සමාධිය, ලෞකික ධ්‍යාන ආදී කාරණාවන් ඔස්සේ එය ලෞකිකත්වයේ තුල ප්‍රගුණ කරන ක්‍රමවේදයකට එහා ගිහිල්ලා ඔබ ඒ ලෞකිකත්වයේ තුල ප්‍රගුණ කරද්දී ඒ ලෝකෝත්තර මට්ටමින් ප්‍රගුණ කරලා එය ආර්ය දේශනාව ශ්‍රවණය කරලා ලෝකයෙන් නිදහස් වෙන්න අවශ්‍ය ශක්තිය ගොඩනගලා දෙන්න අර අනුපූර්ව ප්‍රතිපදාව ඔස්සේ අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පෝනෝ, අනුපුබ්බ පබ්බාරෝ ආදී විදිහට දාන කතා, සීල කතා, සග්ග කතා ආදී බුදුරදුන්ගේ අර අතදරුවත් මෙතනට ඇදගෙන මේ කලාව. නොදරුවත් මෙතනට අදගෙන මේ කලාව ඔස්සේ තමයි මා මේ සතිපට්ඨාන දේශනා කීපය සාකච්ඡා කරන්න ගත්තේ. එතකොට ඒක තව දේශන කීපයකින් අවසන් වෙනවා. එනිසා මොනම හේතුවකටවත් මොන විදියකටවත් හිතන්න එපා ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ රිද්මය සහ දේශන කලාව වෙනස් කළා කියලා. ඒක වෙනස් කරන්නේ නැහැ. එය දැක්මක් ඇතුව, දර්ශනයක් ඇතුව, අවබෝධයක් ඇතුව මිදෙන්නට පුළුවන් ශක්තිය තියෙන, මිදෙන්නට අවශ්‍ය කරන හේතු සැකසිට මිදීමට අවශ්‍ය කරන ප්‍රඥාවන්ත තියෙන ප්‍රඥාවන්තයින් උදෙසා වූ දහම ප්‍රඥාවෙන් දැකගෙන ගැලවෙන්න ඍජුවම ලබා දෙන දායාදයක්. ඒ ඍජු දායාදයෙන් ඵල ලබා ගන්නට නොහැකි වූ යම් හැලිනු පිරිසක් ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් තමයි මේ වක්‍ර දායාදයක් ලබලා දෙන්න හදන්නේ. එතකොට ඍජු දායාදයෙන් නිවෙන්න පුළුවන් ඇත්තෝ ඍජු දායාදයෙන් නිවෙනවා. එයත් එහෙම බැරි අය වක්‍ර දායාදයක් ලබලා ඒ ඔස්සේ මෙතෙන්ට ගේන්න අවශ්‍ය පාර කැපීමක් විතරයි මේ දේශන කීපය තුල සිද්ධ කරන්නේ. එතකොට මේ දේශන ටික ඔබ ශ්‍රවණය කිරීම ඔස්සේ
අත්හදා බැලීම් පුහුණු කිරීම තුළින් ඔබේ ගමනට තව පන්නරයක් ශක්තියක් හයියක් ලැබෙනවා මිසක් ඒ තුළින් කිසිම විටක ඔබට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේ යම් කෙනෙක් හොඳට මින් ඉදිරියට මේ මාර්ගය ප්‍රගුණ කරන නම් ආර්ය දේශනාව ඔස්සේ ඒ අය ආපස්සට හැරෙන්න අවශ්‍ය නැහැ. ඒ අය කොහෙටවත් වෙලා ඇස් පියාගෙන ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබ යන ගමන ඒ මොහොතේ සිහියෙන් නුවණින් යුක්තව ඔබ පුහුණු කරන පුහුණුව ඔස්සේ ඔබ ලෝකයේ යථාර්ථය දැක දැක ඉස්සරහට යන්න ඔබ නිවෙන එක නිවෙනවම තමයි. ඒ නිසා ඒ පුංචි කාරණාවත් සිහිපත් කළේ සමහර කෙනෙකුට ගැටලුවක් තිබ්බා ස්වාමීන් වහන්සේ අවුරුදු කීපයක් තිස්සේ කරගෙන ආපු දේශනවල රිද්මේ යම් මට්ටමකට මේ දේශන 7 තුල වෙනස් වුණා කියන කාරණාව. මොකද මේකදී අපි ඔබ භාවනා කරනවා කියලා කියන අමුතු භාවනාව ගැනත් කතා කළා. බුද්ධ ශාසනයේ කතා කරන පොදු භාවනාව වගේම යම් විදිහකට බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න කලින් තිබිච්ච භාවනා ක්‍රමත් බුද්ධ ශාසනයට ගැලපෙන ආකාරයට කායානුපස්සනා වගේ කොටස් වලදී බුදුරජාණන් වහන්සේ එය අවශ්‍ය මට්ටමට ගලපගෙන තිබ්බා. විශේෂයෙන් පටික්කුල මානසිකාරය, නවසීවතිකය වගේ කාරණාවන් බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න කලිනුත් ආනාපාන සති වගේ කාරණාවන් විශේෂයෙන් ධාතු සම්බන්ධව අන්‍යාගමික අය තුලත් ඒව ගැන අදහස් තිබ්බා. අපි මේ ඒකත් එක්කම ඒ අදහස් ආකල්පත් බුදු කෙනෙකුගේ දර්ශනයට චින්තනයට ගැලපෙන විදියට දුක්ඛ දෝමනස්ස දුරු කරන විදියට කෙලෙස් සංසිඳුවන විදියට ඇලීම් ගැටීම් ලෝකයේ පිළිබඳව දුරවන විදියට තමයි මේක සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ඒ අයගේ එකම නෙවෙයි. ඒ අයගේ එක තුල තිබුණ නැහැ විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස් සංක්‍රමයක්. ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරන ක්‍රමයක් තිබුණ නැහැ එයාට. ඒ වගේ ක්‍රමයක් ඔස්සේ මේ යට ගහන මේ කෙලෙස් දුරු කරන නෙමෙයි කෙලෙස් යට ගහන ක්‍රමයක් විතරයි පාවිච්චි කළේ. එතකොට අද දවසේ නිවැරදිව දේශනා කරන්න තියෙන දැන් මේ 8 වෙනි දේශනයේ විදිහට කායानुපස්සනාවේ අවසාන දේශනාව. නමුත් ඉන් අනතුරුව වේදනානුපස්සනා දේශනාව කරලා තමයි චිත්තානුපස්සනා දේශනාව කරන්න තියෙන්නේ. දැන් නවසීවතිකයයි අද කරන්න තියෙන්නේ. එතනින් පස්සේ වේදනානුපස්සනා දේශනාව, එතනින් පස්සේ තමයි චිත්තානුපස්සනා දේශනාව කරන්න තියෙන්නේ. නමුත් දැඩි ඉල්ලීමක් එක්ක අර දෙක ඊළඟ දේශනාව වලට කරන්න තියලා අද දවසේ චිත්තානුපස්සනාවට අදාළ දේශන කරනවා. මොකද මේක මාධ්‍ය තුල විකාශනය වෙන එකක් නිසා එය ඔබට අවශ්‍ය වෙලාවල් වලදී ශ්‍රවණය කරන්න පුළුවන් නිසා. එතකොට අද දවසේ බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන දේශනාව තුළ උන්වහන්සේ කායානුපස්සනා දේශනාවෙන් පස්සේ වේදනානුපස්සනා දේශනය සිද්ධ කරනවා. වේදනානුපස්සනා දේශනයෙන් අනතුරුව චිත්තානුපස්සනා දේශනාව සිද්ධ කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට මේක දිගට අපි කතා කරගෙන ආපු කාරණා නිසා ඔබට තේරෙන්න ඕනේ සිත පිළිබඳව හොඳට අවබෝධයෙන් විමසනවා දකිනවා කොහොමද මේ විමසමින් දකිමින් ඉස්සරහට යනවා කෙලස් තවන වීරියෙන් යුතුව. ඒ වගේම කෙලස් තවන වීරියෙන් යුතුව සතිමා. මේ සතිමා කියන කාරණාව හරිම වැදගත්. මේ සතිමා කියන කාරණාවට උපමාවක් ගන්නේ හරියට නුවණ තියෙන ප්‍රඥාවන්ත මුරකාරයෙක් වගේ මේ සිහිය. ප්‍රඥාවන්ත මුරකාරයෙක් වගේ. අනවශ්‍ය දේවල්, බැහැර කළ යුතු දේවල් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. බැහැර කළ යුතු දේවල් බැහැර කරනවා.
තමන් මුර කරන තමන්ගේ රාජකාරිය හරියට කරන මුරකරුවා තමන් රැක බලා ගන්න දේපලට පිටස්තර නුසුදුසු පුජ්‍යලයන්ට නොගැලපෙන පුජ්‍යලයන්ට සහ හානිකර පුජ්‍යලයන්ට අතුල් වෙන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සිහිය, සතිය, සතිය, සිහිය, සතිමා. ඒ සිහිය ඒ තරම් වැදගත් මේ හිත පිරිසිදු කර ගැනීමේ කලාවට. හිත අවබෝධ කර ගැනීමේ කලාවට. ප්‍රභාස්වර චිත්තය රැක ගැනීමේ කලාවට. එනිසා සිහිය කියන කාරණාව ඒ තරම් ඔබ සිහිය දකින්න ඔබේ ගෙදර ආරක්ෂා කරන ප්‍රඥාවන්ත මුරකාරයා විදිහට. එතකොට ඇත්තටම සිහියෙන් වෙන්නේ ප්‍රඥාවන්ත ඒ වගේම ශක්තිමත් මුරකාරයාගේ භූමිකාවමයි. ඒ විදිහටම දකින්න පුරුදු වෙන්න. එතකොට ඔබට සිත ගැන සිහිය ගැන හොඳ අදහසක් එයි දැන්. සිහිය කියන කාරණාව මම පාවිච්චි කරන්නේ මේ වගේ දේවල් වලට. එතකොට සිතට ගලාගෙන එන නිරන්තරයෙන් ගලාගෙන එන සිත කිලිටි කරන ධර්මයන්, සිත විනාශ කරන ධර්මයන්, සිත පහතට ඇදලා දාන ධර්මයන්ට ඇතුල් වෙන්න නොදී ඒ රැක ගන්නයි සිහිය පාවිච්චි කරන්නේ. ඒ වගේම චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි. ඒ සඳහා කෙලෙස් තවන වීරයක් ඕනේ. සම්මා වායාමයක් අවශ්‍යයි. එතකොට එය උපදින තැනදිම සිහිය තියාගන්න වීරය කරන්න ඕනේ. මුරකාරයාට අවශ්‍ය කරන වේතනය ගෙවලා පහසුකම් දීලා ඒ ප්‍රඥාවන්ත මුරකාරයා රැකියාවෙන් අස්වෙන්න නොදී තියා ගන්න ඕනේ. ඒ වගේම හොඳ වීරයක් අවශ්‍යයි. ඊට අවශ්‍ය විදිහට මේ ලෝකෝත්තර කුසල් උපදින්ට නූපන් ලෝකෝත්තර කුසල් උපදව ගන්නට, උපන් ලෝකෝත්තර කුසල් වැඩි දියුණු කර ගන්නට, ඒ වගේම උපන් අකුසල් ප්‍රහාණය කරන්නට, නූපන් අකුසල් නූපදවා තියා ගන්නට හොඳ වීරයක් තියෙන්න ඕනේ. එය කෙලස් තවන මට්ටමේ වීරයක් වෙන්න ඕනේ. ඒ වගේම මනා නුවණකුත් තියෙන්න ඕනේ. සම්පජානෝ. මේ විදිහට ආයුධ සන්නද්ධවයි මේ යුද්ධයට ලැහැත්ති වෙන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. විනය ලෝකයෙන් වෙන්වෙන්න ලෝකයේ පිළිබඳව තියෙන ඇලීම් ගැටීම් දුරු කරගෙන, එතකොට ඒ අවිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් දුරු වෙන ආකාරයට මේක දකින්නට ඕනේ. නිකම්ම සිතක් වගේ දැක හිටියට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි චිත්තානුපස්සනාව කරනවා කියලා හිත දිහා බලාගෙන ඉන්න කිව්වට දැන් ඒක අලුතෙන්ම ආපු දෙයක් වගේ වෙලා මේ සිත දිහා බලන් හිටියම ඔක්කොම ගෙම්ම නිදහස් වෙන්න පුළුවන් වගේ. හැබැයි සිත දිහා බලාගෙන ඉන්න සමහරු සිත දිහා බලාගෙන ඉන්නවා. සමහරු සිත දිහා බලාගෙන ඉඳීම වෙනුවට සිතට එන අරමුණු එන්න නොදී තියාගෙන ඉන්නවා. ඔය වගේ එක තමන්ට ඕන දේ පාවිච්චි කළාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ලෝකය පිළිබඳ ඇලීම් ගැටීම් දුරවන විදිහටයි මේ සිහිය පවත්වන්න ඕනේ. කොහොමද පින්නතුනේ සිහිය පවත්වන්න ඕනේ? ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරවන විදිහට. ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරවන විදිහට සිහිය පවත්වන්න ඕනේ. එහෙමනම් අපි දැන් මේ දේශනය හරහා උත්සාහ කරන්නේ හිතක් කියන්නේ මොන වගේ එකක්ද? කොහොමද අපි
ලෝකයේ පිළිබඳව ලෝකයේ සැකසෙන තැනදී ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන වාසය කරන්න කියලා ඒ ප්‍රායෝගිකව දැනගන්න. ඒතර ප්‍රායෝගිකව මේක දැනගෙන ඇත්තටම චිත්තානුපස්සනාව වෙන්නේ මොකද්ද? දැන් කායානුපස්සනාවෙන් බොහෝ දුරට නිච්ච සංඥා ඒ වගේම විශේෂයෙන් සුභ සංඥා සුඛ සංඥා දුර වෙලා යනවා කායානුපස්සනාව තුළ. ඒ වගේම වේදනානුපස්සනාව තුළ විශේෂ වශයෙන්ම දුක්ඛ සංඥාව අවබෝධ වෙන්නටත් සුඛ සංඥාව දුර වෙන්නටත් හේතු වෙනවා. විශේෂයෙන්ම වේදනානුපස්සනාව තුළ සිද්ධ වෙන්නේ චිත්තානුපස්සනාව තුළ සිද්ධ වෙන්නේ අනත්ත් භාවය තහවුරු වෙන්න අත්ත් සංඥාව දුරු වෙනවා. ඒක හොඳින් පැහැදිලි කළොත් ඒක තේරුම් ගන්න පුළුවන් චිත්තානුපස්සනාවෙන් හොඳට ආත්මීය දෘෂ්ටිය දුරු වෙලා යනවා. මේක තමයි අත්‍යවශ්‍යම කාරණාව. එතකොට අත්‍යවශ්‍යම කාරණාව මේකයි කිව්වහම නිච්ච සංඥාව දුරු වෙන්න අවශ්‍ය නැද්ද? සුඛ සංඥාව දුරු වෙන්න අවශ්‍ය නැද්ද වගේ අදහසක් එන්න බෑ. ඒවත් අවශ්‍යයි. හැබැයි ඒ ඔස්සේ මේ ආත්මීය දෘෂ්ටිය කැඩිලා යනකම් මේක ඉවරයක් වෙන්නේ නැහැ. එතකොට බොහෝ දෙනෙක් දැන් මේ භාවනා කරන බොහෝ පින්නතුන් ධර්ම දේශනා කරන බොහෝ පින්නතුන් නිවන් මඟ වඩන බොහෝ පින්නතුන් ඒ ආත්මීය දෘෂ්ටියක් තුල ඉඳගෙන මේ සියල්ල කරනවා. ආත්මීය දෘෂ්ටියක් තුල ඉඳගෙන මම භාවනා කරනවා, භාවනා කරන්නේ මමයි, මම සිල් රකින්නවා, සිල් රකින්නේ මමයි, මගේ සමාධිය හැදුනා, මගේ සමාධිය බිඳුනා, මගේ සීලය බිඳුනා, මම දහම් දේශනවා, මම දහම් ශ්‍රවණය කරනවා, මම නිවන් මඟ ගමන් කරනවා, දැන් මම ඒකට දක්ෂයි, මට මාර්ගඵල අවශ්‍යයි, මම මාර්ගඵල ලැබලා නිවන් දකින්න ඕනේ, එහෙම නිවන් දැක්කහම මගේ සියලු දුක් කෙලවරයි. ඔය හැම තැනකම තියෙන්නේ ආත්මීය දෘෂ්ටියක්. ඒ නිසා හැබෑවට බුද්ධ ශාසනයේ සතිපට්ඨානය වඩන තැන ආත්මීය දෘෂ්ටිය කුඩු කරලා දාන්න දැමීම උදෙසා පාවිච්චි කරන අති ප්‍රබල බරාවියක් තමයි චිත්තානුපස්සනාව කියන්නේ. එතකොට ඔබට දැන් මේ දේශනේ ආරම්භයේදීම පැහැදිලි වෙනවනේ මේකෙන් වෙන්න ඕනේ ලෝකයේ පිළිබඳ වැලීම් ගැටීම් දුරු වෙන්න ඕනේ. ඒ ඔස්සේ ආත්මීය දෘෂ්ටිය දුරු වෙන්න ඕනේ. මම මගේ භාවනා කරන්නේ මම, සිල් රකින්නේ මම, සිල් ගන්නෙ මම, සිල් බිඳෙන්නේ මම, දන් දෙන්නේ මම, පින් සිද්ධ වෙන්නේ මට, සංසාරේ යන්නේ මම, දුක් විඳේ මම, දුකෙන් නිදහස් වෙන්නේ මම, නිවන් දකින්නේ මම, පිරිනුවම් පාන්නේ මම. ඒ ඔක්කොම ආර්ය දේශනයට එනකොට ඔබට තේරෙනවා ඒවා හැම දෙයක් ඇතුළෙම දෘෂ්ටි සහගතයි කියලා. ආත්මීය දෘෂ්ටියක ඉඳගෙන කරන කතා, ආත්මීය දෘෂ්ටියක ඉඳගෙන කියන කතා, ආත්මීය දෘෂ්ටියක ඉඳගෙන හිතන දේවල්. බුද්ධ ශාසනයේ පදනම ඔබට තේරෙන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙමත් නැත්නම් අනිච්ච දුක්ඛ අනාත්ත. නිච්ච සුඛ අත්ත නෙවෙයි. නිච්ච සුඛ අත්ත විදියට ගත්ත ඇත්තෝ දැන් නිච්ච සුඛ අත්ත ඇතුලේ ටෙම්පරාදු වෙලානේ තියෙන්නේ. නිච්ච සුඛ අත්ත දැන් පත්තියන් වෙලා තියෙන්නේ. නිච්ච සුඛ අත්ත ලාටු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබට කොච්චර කළත් ධර්මයේ ඇහුවත් ඒක පුහුණු වීම කළත් ඒ ඇතුළෙත් කරන කෙනෙක් හදාගෙන කියන කෙනෙක් හදාගෙන
සසර යන කෙනෙක් හදාගෙන භාවනා කරන කෙනෙක් හදාගෙන ඒ නිදහස් වෙන කෙනෙක් හදාගෙන තමයි මේ වැඩපිළිවෙල කරන්නේ. ඒ තැනම වැඩපිළිවෙල අසාර්ථක වෙනවා. ඒ තැනම වැඩපිළිවෙල අසාර්ථකයි. එතකොට එතනට සම්මා ප්‍රතිපදාවට මුසු වෙන්න බැරුව යනවා ඒ ක්‍රමවේදයත් එක්ක. ඒ නිසා ආත්මීය දෘෂ්ටිය දුරු වෙන ක්‍රමවේදය වෙනුවෙන් චිත්තානුපස්සනාව සිද්ධ කරන්න ඕනේ. ආත්මීය දෘෂ්ටිය දුරු වෙලා යන්නවා. නැත්තම් නිකාං හිත දිහා බලන් හිටියට ඔය කියන දේවල් දුරු වෙන්නේ නැහැ. හිත දිහා බලාගෙන ඉඳී. හරි මම හිත දිහා බලන් ඉන්නවා. මගේ හිතට එන ඕන එකක් මම ගණන් ගන්නෑ. ඒ ඔක්කොම ලෙස්සල යන්න අරිනවා. මම ගණන් නොගෙන ඉන්නවා. මට දැන් ගණන් නොගෙන ඉන්නකොට මට දැන් සැහැල්ලුයි. ඇත්ත පින්නතුනේ. ගණන් නොගෙන ඉන්නකොට සැහැල්ලුයි. ඔය ගණන් නොගෙන ඉන්නකොට සැහැල්ලුවටපත් වෙන්න බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. මේ ලෝකේ හැම දෙයකම දොතාවයක් තියෙනවා. ඒ වගේ මේ වෑදිත් ඒ කාරණාව තියෙනවා. ඕන්නම් මතු පිටින් සංසිඳුව ගන්නත් පුළුවන්. ඕන්නම් ගැඹුරටම ගිහිල්ලා උදුරලා දාන්නත් පුළුවන්. ඔය හිත දිහා බලාගෙන ඉන්න වගේ ඒවල් මතු පිටින් සංසිඳුවල දාන ඒවා. මම ඔකට කියන්නේ පෙනඩෝල් ප්‍රතිකාර කියලා. පැරසිටමෝල් ප්‍රතිකාර. වේදනානාශකයක් විතරයි. මතු පිටින් හිත දිහා බලන් ඉන්න ඒවා වේදනානාශකයක් විතරයි. හැබැයි ඒ මතු පිටින් බලන් ඉන්න එක වෙනුවට ආත්මීය දෘෂ්ටිය දුරු වෙන විදිහට ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙන විදිහට සිහියෙන් යුක්තව නුවණින් යුක්තව මේ සිතේ යථාර්ථය දැනගෙන අවබෝධයට පත්වෙන එක දක්ෂ වෛද්‍යවරයෙක් ඒ අදාළ රෝගය හඳුනගෙන රෝග නිදානය හඳුනගෙන රෝග නිදානයට ප්‍රතිකාරය හඳුනගෙන නිවැරදිම ප්‍රතිකාරයකින් රෝග නිදානය මුලින් උපුටලා දැම්මහම නැවතත් ඒ රෝගය හැදෙන්නේ නෑ වගේ හරි අපූර්ව කලාවක්. එහෙම වුණාට පස්සේ නැවත ඒ රෝගය හැදෙන්නේ නෑ. දැන් එයාට නිට්ටාවට සුවයි. වේදනාව නැසල නෙමෙයි. తాවකාලිකව වේදනාව නැසපු වගේ එකක් නෙමෙයි. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ ප්‍රායෝගික තැනකට ගේන්න. මොකද්ද? ආත්මීය දෘෂ්ටිය දුරු වෙලා යන ආකාරයට සිත අවබෝධ කරගෙන මුළු ලෝකයේම කාය වේදනා චිත්ත ධම්ම ඔස්සේ පරිපූර්ණ ලෝකයම අවබෝධ කරන ක්‍රමවේදයක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේලා ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් ක්‍රමිකව අවබෝධය කරා විකසනය වන විදියට ශ්‍රාවකයාට යම් කාලයක් අරගෙන ක්‍රමානුකූලව අවබෝධය ලබන තෙක් ධර්ම මාර්ගයේ හැසිරෙන්න කියලා දීපු තවත් එක ක්‍රමවේදයක්. එතකොට අහන අසුනේම අහන මොහොතේම අවබෝධ වන්ට ප්‍රඥාවන්තයන් වෙනුවෙන් දේශනා කරපු ක්‍රමවේදයකුත් තියෙනවානේ. එහෙම එකක් තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන ශක්තියකුත් තියෙනවා කිව්වනේ. එතකොට ඒ ශක්තිය තිබුණොත් තමයි ඒ මට්ටමේදී අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ ශක්තිය නැති අහිංසක අසරණ පින්නතුන් ඒ ශක්තිය උපදවගෙන ක්‍රමික මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් අවබෝධයටපත් වෙන්න උදව් කරන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිවෙල දේශනාවත් සිද්ධ කළා. එතකොට එහෙමනම් අපි මේ දේශනාව පටන් ගන්නකොටම ඔබට මම සිහිපත් කළා එහෙමනම් මොකටද අපි මේක කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුතවත්තු සූත්‍රයේ. අසුතවත්තු සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව කාරණාවක් පැහැදිලි කරනවා. මම ඔබට මතක ඇති පින්නතුනේ කායානුපස්සනා දේශනාව මම කරද්දී ඔබට මතකද මම පැහැදිලි කළා මේ සත්වයා
මුලින්ම ඇලෙන්නේ එයාට අහුවෙන, එයාට පෙනෙන, එයාට දැනෙන මේ කයටයි කියලා. මුලින්ම ඇලෙන්නේ ඒකට. ඒක හරි. ඒක නිවැරදි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ අසුතවත්තු සූත්‍රයේ තවත් කතාවක් කියනවා. ඊට ටිකක් කිට්ටුවේ යන එකක්, හැබැයි ඊට වෙනස් එකක්. ඒකෙදි මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුතවත් පෘථග්ජනයා මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච කය කෙරේ කලකිරෙනවා. ඇයි? කවුද මේ කලකිරෙන්නේ? අසුතවත් පෘථග්ජනයා. අසුතවත් පෘථග්ජනයා සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච මේ කයේ කලකිරෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඇයි? ඒකේ ඇතිවීම නැතිවීම ප්‍රකට නිසා. දැන් සාමාන්‍යයෙන් කයක කලකිරෙන්න හේතු තියෙනවා අසුතවත් පෘථග්ජනයෙකුට උනත්. නේද පින්නතුනේ? දැන් මේ කය කැඩෙනවා, බිඳෙනවා, කුණු වෙනවා, ඊළඟට මේක අවුරුද්දක් දෙකක් තුනක් 10ක් 50ක් 100ක් තිබිලා බිඳිලා යනවා කියන එක ශ්‍රුතවත්ාර ශ්‍රාවකයෙකුට නෙමෙයි, අශ්‍රුතවත් පෘථග්ජනයටත් ඒක පේනවා, දැනෙනවා, තේරෙනවනේ. ඒ නිසාම අශ්‍රුතවත් පෘථග්ජනයාට උනත් මේ කය කෙරේ කලකිරෙන්න හේතු තියෙනවා. එතකොට ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක නිසා තමයි දේශනා කරන්නේ අසුතවත් පෘථග්ජනයාට මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච කයේ කලකිරෙනවා. ඇයි? එයාට මේක ඇතිවීම නැතිවීම ප්‍රකට නිසා කියලා. ඒ වගේම මොනවා හරි දෙයකට හිත කියලා කියනවද, මනස කියනවද, විඥාණය කියලා කියනවද, මෙන්න මේකට මේ අසුතවත් පෘථග්ජනයා නොයලෙන්න සමත් නැහැ. එයාට මේ මොකක් හරි දෙයකට විඥාණය කියනවද, හිත කියනවද, මනස කියනවද, මේකට නොයලී ඉන්න එයා සමත් නැහැ. ඇයි? ඇයි එහෙම අසමත් වෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි එය මහා කාලයක්, පුංචි කාලයක් නෙමෙයි, මහා කාලයක් එය මම, මගේ ආත්මය කරගෙන එය තමන් ලෙස අරගෙන දිගට ලාටු විදියට එය මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන තියෙන එකක්. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම කය මගේ කරගන්න එක හොඳයි හිත මගේ කරගන්නවට වඩා කියලා. කය මගේ කරගන්න එක සුදුසුයි කියනවා හිත මගේ කරගන්නවට වඩා. ඇයි? අඩුම ගානේ ඔහොම වෙවි හරි කය අවුරුද්දක් දෙකක් තුනක් 50ක් 100ක් හරි තියෙනවා අරමුණු වෙනවනේ. නමුත් මේ හිත කියන එක, මනස කියන එක, විඥාණය කියන එක ක්ෂණයක් ගානේ වෙන එකක්ව උපදිලා වෙන එකක්ම මැරෙනවා, වෙන එකක්ව උපදිලා වෙන එකක්ම මැරෙනවා. හිත ගැන එක දෘෂ්ටි තියෙන ඇත්තෝ ඔන්න ඔය අසුතවත්තු සූත්‍රය හොඳට බැලුවාම මේක තේරෙයි. ක්ෂණයක් ගානේ අනෙකක්ව උපදී අනෙකක්ව මිය යයි කියලා කියනවා හිත. ක්ෂණයක් ගානේ. ඒ ක්ෂණය ඊ타ම සියුම් ක්ෂණයක් ගැන කතා කරන්නේ. මම ඒ ගැනත් කියලා දෙන්නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව කියන්නේ අසුතවත් පෘථග්ජනයා සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කයේ කලකිරෙනවා. ඒකට එයාට කලකිරෙන්න හේතු තියෙනවා. ඒක ඇතිවීම නැතිවීම ප්‍රකට නිසා. නමුත් මොනවා හරි දෙයකට හිත කියනවද, විඥානය කියනවද, මනස කියනවද,
ඒකට එයා නොයලී ඉන්න අසමත්. ඇයි එයා ඒකට නොයලී ඉන්න අසමත් වෙන්නේ? ඒක අප්‍රමාණ කාලයක් එයා ඒක මම කරගෙන මගේ කරගෙන මගේ ආත්මය කරගෙන තියෙන නිසා. හිත මම ලෙස ගන්නවට වඩා කය මම කියලා ගන්න එක සුදුසුයි. ඇයි ඒ? කය අවුරුද්දක් දෙකක් අවුරුදු 100ක් හරි තියෙනවා පේනවා. ඒ වුණාට මේ හිත කියන එක ක්ෂණයක් ගානේ උපදිනවා මැරෙනවා. ඒ නිසා හිත කියන එක සකස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිත කියන එක තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එය හටගන්න ක්ෂණයේම නිරුද්ධ වෙන මට්ටමේ මහා වේගයකින් නිරුද්ධ වෙලා යන එකක්. ඒ නිසා ඇති කරගන්න අවබෝධයක් තුල ඒ මොහොතේ හටගන්න සිත් හටගන්න මොහොතේම ඒ හටගන්න තැනම ඇති කරගත් අවබෝධයක් තුල කුණු වීන ස්වභාවයටපත් නොකර ඉන්න කලාවක් තමයි බුද්ධ ශාසනය උගන්වන්නේ. එතකොට දැන් මෙතෙන්දිත් මේ ස්වභාවය තුලදිත් අපිට තේරෙනවා දැන් මම ඉස්සෙල්ලා කිව්වේ සත්වයා මුලින්ම ඇලෙන්නේ කයටයි. ඇයි ඒ? කය අහුවෙන නිසා, පේන නිසා, දැනෙන නිසා. ඒ වුණාට මුලින්ම ඒකට ඇලුනත් එයාට හිතට වඩා වේගයෙන් කය පිළිබඳව කලකිරෙන්නත් පුළුවන්. ඇයි ඒ? කය අවුරුදු 100ක් හරි තිබිලා හරි වෙනස් වෙලා යන ස්වභාවයකටපත් වෙනවා. එයාට ඒක දකින්න පුළුවන්. නමුත් හිත කියන කාරණාව නොයැලෙන්න බැරි, නොයැලී ඉන්න බැරි. හිතට නොයැලී ඉන්න බෑ, කයට නොයැලී හිටියත් මේක හැබෑවටම කයට හිතට ඇලෙනවට වඩා කයට ඇලෙන එක හොඳයි කියලා කිව්වේ. ඒක ටිකක් හරි පවතිනවා කියලා අපිට දකින්න හරි පුළුවන්. නමුත් කය නම් මොහොතක් ගානේ, හිත නම් මොහොතක් ගානේ, ක්ෂණයක් ගානේ උපාද වෙලා වය වෙලා යනවා. ඔන්නෝම හිතක් ගැන තමයි අපි මේ පර්යේෂණ කරන්න හදන්නේ. එතකොට ඒ වගේම දැන් ඔතෙන්දි තව ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එක එක තැන්වල විවිධ නම් පාවිච්චි කරනවා මේ හිතට. දැන් ධම්මසංගණිප්පකරණේ හිතට පාවිච්චි කරන නම් ටිකක් තියෙනවා. කතමන් තස්මින් චිත්තං හෝති. කද්ද හිත? ඔන්න බුදුරජාණන් වහන්සේ හිතට කියන නම් ටිකක් පාවිච්චි කරනවා. හොඳට නිකන් අහගන්න. යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු. දැන් ඕක කිව්වහම තර්ක කරනවා, වාද කරනවා. හිත කියන්නේ තව එකක්, මනස කියන්නේ තව එකක්, මනින්ද්‍රිය කියන්නේ තව එකක්, විඥානය කියන්නේ තව එකක්, විඥානක්ඛන්දය කියන්නේ තව එකක්, මනෝ විඥාන ධාතු කියන්නේ තව එකක්. කීකේ තර්ක කර ඉන්නවනේ. අපිට ඕන විදියට තර්ක කළාට වැඩක් නැහැ. ඒවට ඒ තර්ක කරන්නත් හේතු තියෙනවා. දැන් සමහර වෙලාවට ආයතන විදියට ගන්න තියෙනවා. දැන් මන කියන එක ආයතනයක් විදියට ගන්නවා. එතකොට විඥානය කියන එක විඥානස්කන්ධ කියන එක පංචස්කන්ධයේ තවත් එක කොටසක් විදියට ගන්නවා.
ඔය විදියට චිත්ත මනෝමානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං එක විදිහට එක තැන්වල එක විදිහට කියවෙන එක ඔබ මේ විදිහට ගන්න පින්නතුනේ මහා ගැඹුරු විදිහට මේවා ගන්න අවශ්‍ය නැහැ. දොස්තර මහත්තයෙක් ඉන්නවා. දොස්තර මහත්තයාට නලාවත් කරේ එල්ලගෙන ලෙඩ්ඩු බලනකොට අපි යාට කියනවා දොස්තර මහත්තයා කියලා. දොස්තර මහත්තයා වැඩ ඉවර වෙලා නලාවත් බෑග් එකේ දාගෙන ඒ රෝහලේ ඇඳුම් කැඩුම් වෙනුවට කලිසමක් ෂර්ට් එකකින් සාමාන්‍ය විදිහට සැරසිලා එයා දැන් වාහනේ නැගලා පාරේ යනවා. දැන් එයා දොස්තර මහත්තයෙක් නෙවෙයි. දැන් එයා රියදුරු මහත්තයෙක්. ඒ රියදුරු මහත්තයා ගෙදර යන ගමන් පුට් සිටියකට ගිහිල්ලා ගෙදරට අවශ්‍ය කරන කෑම ටිකක් ගන්නවා. ඒ පුට් සිටියේ ඉන්න අයට මේ දොස්තර මහත්තයා පාරිභෝගිකයෙක්. දැන් එයා රියදුරෙකුත් නෙවෙයි. දොස්තර කෙනෙකුත් නෙවෙයි. එතෙන්ට එයා පාරිභෝගිකයෙක්. මේ පාරිභෝගිකයා බඩු ටිකත් අරගෙන යන ගමන් හදිසියෙ මතක් වෙලා පන්සලට පල්ලියට ගිහිල්ලා ආධාරයක් කරලා යනවා. ඒ පන්සලට පල්ලියට කෝවිලට මෙයා දායකයෙක්. දැන් මෙයා කෙලින්ම ගෙදර යනවා. ගෙදරට ගියාට පස්සේ එයා ගෙදර නෝනට ස්වාමියෙක් දරුවන්ට තාත්තෙක්. දැන් මෙතන 5-6 දෙනෙක් හිටියද? හිටියේ නැහැ. දොස්තර මහත්තයම ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ස්වභාවයට අනුව එයාගේ චරිතයට අනුව එයාගේ කාර්යයට අනුව එයාගේ වගකීමට අනුව එයා කරන ක්‍රියාවට අනුව ඒ අවස්ථාවේදී එයාට එයාව හැඳින්වීම උදෙසා යම් පදයක් පාවිච්චි කළා. අන්නේ ආකාරයෙන් සිත නැමැති දොස්තර මහත්තයාගේ දායකයෙක් වීම, පාරිභෝගිකයෙක් වීම, පියෙක් වීම, ස්වාමියෙක් වීම, රියදුරෙක් වීම කියන කාරණා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන ඔය ඇත්තන්ට ඒ අනුසාරයෙන් තර්ක කර ඉන්නේ නැතුව ඔය ධම්ම සංගණිප්පකරණය පැහැදිලි කරන විදියට චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනින්ද්‍රියං විඥානං විඥානක්ඛන්தோ තජ්ජා මනෝ විඥාන ධාතු කියලා හිතට යදූ පර්යායන් පිළිබඳව තේරුම් ගත්තාම හොඳටම ප්‍රමාණවත්. එතකොට එහෙම ස්වභාවයකින් හිතක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට මට අදාළ කාරණයට එන්න ඕනේ. අපි දැන් මේ හිත පිළිබඳ යම් අදහසක් අපිට තියෙන්න ඕනේ. එතකොට මේ හිත පිළිබඳව අපි කොහෙද මේක තියෙන්නේ කියලා තේරුම් ගන්නත් උත්සාහ කරනවා. ඇත්තටම පින්නතුනේ හැබෑවටම හිත තියෙන්නේ කොහෙද කියලා අපි විවිධ අවස්ථාවල අපි ඒ පිළිබඳව අපි අපේ අවබෝධයට අනුව තර්ක කරන්න යන්නේ. හිත තියෙන්නේ ශරීරයේද හදවතේද ලේ ධාතු ඇසුරු කරගෙනද අඩපතක් පමණ ලේ ධාතු ඇසුරු කරගෙනද තවත් කොහේ හරි තැනකද කියන එක ඇත්තද බොරුද කියලා තර්ක කරන්න මා යන්නේ නැහැ මොනම හේතුවකටවත්. නමුත් ඔබට හැබෑවටම පැහැදිලි කරනවා හිතක් තියෙන තැනක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් විදිහ එකක් නෙමෙයි හිතක් කියලා කියන්නේ කියලා. හිත කියන එක හැබෑවටම සලායතනයන් එක්ක පහළවන එකක්. සලායතනයන් තුල පහළවන එකක්. මේ සලායතනයන්ගේ පහළ වෙලා ඒ සලායතනයන් තුල පහළවන හිත එය දැකීම ඇසීම කියලා කිව්වට හැබෑවටම එතන වෙන්නේ රූප ශබ්ද දැනීමක්. රූප ශබ්ද දැනීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. අහනවා, බලනවා, පෙනෙනවා, දකිනවා, දැනෙනවා ආදී විදිහට රූප ශබ්ද ගන්ධ රස පහස ගැන කතා කළාට
මේ සලායතනයන්ගේ පහළවන සලායතන ඇස කන නාසය දිව කය අපි එතන සම කියමු. මේ සලායතනයන්ගේ පහළවැදී. ඒතර සලායතනයන්ගේ පහළවනවා කිව්වට සලායතනයන් උඩ පහළ වෙනවා වගේ එකක්ද? එතකොට එතනත් එහෙනම් සිත පහළ වෙන්නේ සලායතන වල කියලා කියන්න පුළුවන්. ඇත්තටම හිතක් පහළ වෙනවා කියලා කියන ආයතනය පහළ වෙනවා කියලා කියන්නේ හිතක් පහළ වෙනවා කියන එකමයි. එතකොට එතන ආයතනයක් පහළ වන තැනම ඒ ආයතනය පහළ වන තැනම ඒ ඊට අනුව අරමුණ වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප ආදිය දකින්නවා පෙනෙනවා ඇහෙනවා ආදී කියලා ගත්තට ඇත්තටම එතන සිද්ධ වෙන දැනීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ විදිහට සිත පහළ වන තැන පිළිබඳව හිත පහළ වෙන්නේ මෙතනයි කියලා හිත පහළ වන තැනක් පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. සලායතන උදව් කරගෙන සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය තුළ ඒ ක්‍රියාකාරීත්වය තුළ ප්‍රතිඵලයක් විදියට සිත ඒ අවස්ථාවේ ඒ ස්වභාවයට ඒ ආයතනයන් උපකාර කරගෙන පහළවීමක් සිද්ධ වෙනවා. පහළ වෙලා පහළ වෙන මොහොතේම නිරුද්ධ වෙලා යනවා. ඇඟේ කොතනද මේක පහළ වෙන්නේ? මේක පහළ වෙන්නේ කයේ කොතනද? අසවල් තැනද? ඇටමිදුළු අස්සේද? ලේ දහරස්සේද? හදවත ඇතුළේද? මොළයේද කියලා සිත් පහළ වෙන තැන් පිළිබඳව ඍජු තැනක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. සලායතනයන් ඇසුරු කරගෙන සිත පහළ වෙනවා කියලා තමයි විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. එන සලායතනයන් ආශ්‍රය තමයි සිත පහළ වෙන්නේ. එතකොට සිතට කරන නිර්වචන පිළිබඳව ටිකක් හොයලා බලනකොට මේක තවත් පැහැදිලි වෙනවා. ආරම්මන විජානන ලක්කනං චිත්තං අරමුණු දැනීමේ ස්වභාවය සිතයි කියලා කියනවා. එතකොට මේ හිතින් අරමුණු දැනගන්නව නෙමෙයි. දැන් මගේ හිතින් මං අරමුණු දැනගන්නව නෙමෙයි. මගේ හිතින් මං අරමුණු දැනගන්නව නෙමෙයි. මේ දැනෙන ස්වභාවය, දැනුවත් වෙන ස්වභාවය, ආරම්මන දැනෙන බවම සිතයි. ආරම්මන දන්න බවම සිතයි. එහෙම නැත්නම් හිතෙන් අරමුණු දැනගන්නව නෙමෙයි. හිතෙන් අරමුණු දැනගන්නවා. හිතක් කියලා එකක් තියෙනවා. ඒ හිතට අරමුණු වෙනවා. ඒන අරමුණු හිතෙන් දැනගන්නවා වගේ එකක් නෙමෙයි. හිතක් තියෙනවා. ඒ හිතට අරමුණු වෙනවා. ඒ හිත අරමුණු දැනගන්නවා. ඒ හිත මගේ. ඒ නිසා මමයි මගේ හිතින් මං අරමුණු දැනගත්තේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එහෙම ගන්න පුළුවන් කමක් නැහැ. ආරම්මන විජාන ලක්කනං චිත්තං අරමුණු දැනීමේ ස්වභාවයම සිතයි. මේ දැනීමේ ස්වභාවයටමයි සිතක් කියලා කියන්නේ. එතකොට තව තැන්වල ඔක විග්‍රහ කරනවා අරමුණු දැනගැනීමේ ලක්ෂණය සිතයි කියලා පැහැදිලි කරනවා සමහර තැන්වල. ඊළඟට චින්තන මත්තං චිත්තං කියලා දේශනා කරන සිතීම් මාත්‍රයේම සිතයි කියලා. ඔය විදිහට විවිධ විදිහට සිතීම් මාත්‍රයේම එහෙම නැත්නම් දැනීම් මාත්‍රයේම දැනුවත් වීම මාත්‍රයේම දැනගැනීමේ ලක්ෂණ ස්වභාවයෙන්ම සිතයි කියලා තේරුම් ගන්නකො. ඒ ඇති. විවිධ තැන් වලින් අරගෙන ඔය පෙන්නුවේ ඔබට අදහසක් ගන්න ඕනේ නිසා. හරි. එහෙමනම් දැන් අපිට අවශ්‍ය තැනට අපිට එන්න ඕනේ. මීට වඩා මේ පිළිබඳව විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තැනට එන්න ඕනේ මෙන්න මේ කාරණාවත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලහු පරිවත්තං චිත්තං. මේකෙන් කියන්න උත්සාහ කරන්නේ සිතේ වේගයකට උපමානය කියලා. සිත හටගෙන නිරුද්ධ වන වේගයට උපමානය පින්නතුනේ.
එය කොච්චර වේගයකින් හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ වේගයට උපමාවක් කියන්න අමාරුයි. හැබැයි ඔබට දල අදහසක් කියන්න මම උපමාවක් කියන්නම්, අමාරුණත් උපමාවක්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවන් තුළ උන්වහන්සේ පැහැදිලි කරන තැන් තියෙනවා. සමහර වෙලාවට අසුරු සැනකදී ඉපදවිලා නිරුද්ධ වෙන හිතක් ඒ අසුරු සැනක් තුළ අසුරු සැනක් තුළ මේ ෂණයක් තුළ එක ෂණයක් ඇතුලේ පහළ වෙලා නිරුද්ධ වන සිත් ප්‍රමාණය. දැන් එක ෂණයක් හරි හිත තියනවා කියලා කියන්න ඔබ උත්සාහ කරනවා නම්, හිත කියන්නේ තියෙන එකක් කියලා කියන්න උත්සාහ කරනවා නම්, උපදින හිත තිතියක් වගේ එකක් ඇතුලේ පොඩි කාලයක් තිබිලා මැරෙනවා කියලා කියන්න උත්සාහ කරනවා නම්, ඔය තියනවා කියන කාලය මේ මට්ටමින් ගන්නකො පින්නතුනේ. හටගෙන නිරුද්ධ වන හිතක් මේ එක අසුරු සැනක් තුලදී, මේ අකුණක් ගහන තරම් පුංචි වෙලාවකදී ඒ වෙලාව ඇතුලේ ඒ වෙලාව තුල හටගෙන නිරුද්ධ වන හිත්, අපි ඔකට ඕනනම් තවත් තේරෙන්න ගියොත් තප්පරයක් ඇතුලේ කියලා. එක තප්පරයක් ඇතුලේ ඇති වෙලා නැති වෙලා යන සිත් ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා 50 යාල සතමනු 12ක් කියලා. එතකොට එහෙම කියන්නේ මේ V මනින ටිකක්, මේ කියන්නේ අපි ඒක තේරෙන්න කිව්වම V කරත්ත 50ක V කියලා හිතන්න. කරත්ත 50ක තියෙන V, ඒ කරත්ත 50 තියෙන V මේ තප්පරයක් ඇතුලේ ඇති වෙලා නැති වෙලා යන හිත් ප්‍රමාණය අර තප්පරයේ ඇතුලේදී මේ කරත්ත 50ෙම තියෙන V ඇටේ ඔහොම තියලා ඒක ඇතුලේදී ඇති වෙලා නැති වෙලා යන එක හිතකට එක ගානේ කරත්ත 50 පුරවලා තියෙන V ඇට ටික තියලා ඒ V ඇට ටික ඉවර වුණත් එක තප්පරයකදී හටගලා නිරුද්ධ වෙලා යන හිත් ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා. ඔන්න ඕකෙන් තේරුම් ගන්න හිතක් තියෙන්න පුළුවන්ද කියලා. මම මේ කියන උපමාවෙන් ඔබට හිතේ වේගය තේරුම් ගන්න පින්නතුනේ. හිතේ වේගය තේරුම් ගන්න එක තප්පරයකදී ඒ තප්පරයේ ඇතුලේදී කොච්චර හිත් ප්‍රමාණයක් ඇති වෙලා නැති වෙලා යන්න පුළුවන්ද? කොච්චර හිත් ප්‍රමාණයක්ද? කරත්ත 50ක් පුරවලා තියෙන V, ඒ V වලින් V ඇටේ අරන් තියෙනවා ඒ නැති වෙලා යන ඒ තප්පරයේ ඇතුලේ ඇති වෙලා නැති වෙන හිතකට එක V ඇටේ ගානේ තියෙනවා. ඔහොම තියලා කරත්ත 50ෙම තියෙන V ටික ඉවරුණත් තවත් ඒ තප්පරයේ ඇතුලේ නැති වෙලා යන හිත් තියෙනවා ඇති වෙලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලහු පරිවත්තං චිත්තං, හිතේ වේගයට උපමා නැහැ. මම මේ කිව්වේ මෝඩ උපමාවක්. ලහු පරිවත්තං චිත්තං, හිතේ හටගෙන නිරුද්ධ වෙලා යන වේගයට උපමා නැහැ. උපමා නැහැනේ පින්නතුනේ. හිතේ හටගෙන නිරුද්ධ වෙන යන වේගයට උපමාත් නැහැ. හිතේ යන වේගයට උපමාත් නැහැ. දැන් ඕනනම් මේ ලෝකෙ ඔබට අඟහරු ලෝකෙට යන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට ඕනනම් ආරණ්‍ය සේනාසනයකට යන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට ඕනනම් ඇමරිකාවට එංගලන්තයට යන්න පුළුවන්. ඉන්දියාවේ වජ්‍රාසනය ළඟට යන්නත් පුළුවන්. නේද? කැමති නම් තව පොලිමකට යන්නත් පුළුවන්. ඒ තරමට මේ හිත වේගයෙන් තනිව හැසිරෙන එකක්. වේගයෙන් හැසිරෙනවා, තනිව ගමන් කරනවා, වේගයෙන් ගමන් කරනවා, බොහෝ දුර ගමන් කරනවා. ඒ නිසා මේ හිතට ශරීරයක් පණවන්න පුළුවන් කමකුත් නැහැ. හදවත වගේ ශරීරයක් හිතට පණවන්න පුළුවන් කමකුත් නැහැ. හිතට ව්‍යුහයකුත් නැහැ. ඒකට ශරීරයකුත් නැහැ. එය යම් කිසි ස්වභාවයක් විදිහටයි හිත පිළිබඳව විග්‍රහ කරන්න වෙන්නේ.
ඒ නිසා මේ තරම් වේගෙන් හටගත්ත තැනම හටගන්නකොටම හටගන්නවත් සමගම නිරුද්ධ වෙලා යන ස්වභාවයකට මට මේ කියන්න පින්න ආත්මීය දෘෂ්ටියක් තියාගන්න පුළුවන්ද පින්නතුනේ? අර තප්පරයකට කරත්ත 50ක තියෙන V8 ප්‍රමාණයටත් වඩා එක තප්පරයකදී හිත හටගෙන මැරිලා යන තැනක ඔබට පුළුවන්ද මේ දැනීම සිද්ධ වෙන එක මගේ හිතයි, මේ දැනීම සිද්ධ වෙච්ච එක මගේ හිතයි? නැත්තම් ඔබ අපි සරල විදිහට ගන්නවා නම් පෙනෙනවා, දැනෙනවා, ඇහෙනවා කියලා ගන්නේවා මම මගේ එතන ඇති උනේ මගේ හිතයි, ඒ මගේ හිත ඇති උනේ මගේ හිතටයි දැනුනේ කියලා මගේ කියලා ගන්න පුළුවන් ස්වභාවයක් තියනවාද? එහෙම ගන්න බැරි තැනක, එහෙම ස්වභාවයක් නැති තැනක කොහෙද්ද මමෙක්? මොකද මේ පරිේශණය සිද්ධ වෙන්න ඕනේ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ කියන තැනට එනකම්. මොකද ඇත්තටම මේ තරම් වේගයකින් මේ විදිහට මේ හිත නැති වෙවි මෙරි යනකොට කොහෙන්ද සත්ව පුජ්‍යල සංඥාවක් හදාගන්න පුළුවන්? කොහෙන්ද ජීවියෙක් හදාගන්න පුළුවන් වෙන්නේ? හිස් බවක් මිසක් ශුන්්‍යතාවයක් මිසක් වෙනත් යමක් හොයාගන්න හදාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වභාවය හොඳට මේ අසුරු සැනක් ගානේ වේගයෙන් මෙරි යන ස්වභාවය තේරෙනකොට, දකින්නකොට, පෙනෙනකොට අපිට හොඳට අර ආත්ම දෘෂ්ටිය කැඩලා යන විදිහට මේක මගේ කියාගෙන මගේ හිත කියාගෙන මේ ඉඳලා තියෙන මේ තරම් වේගයකින් මැරලා යන එකකට නේද? සමහරු අහනවා ස්වාමින් වහන්සේ දැන් මේ එකපාරට වැදිලා මදුරුවෙක් චොප්ප වෙලා මැරෙනකොට ඒ මදුරුවට මොන වගේ එකක් ඇති වෙනවද? හිතක් ඇති වෙනවද? ඊළඟට හදිස්සියේ මහා පාරේ යනකොට ඒ මහා පාරේ යන ගමන් එකපාරට ෂණිකව ඇක්සිඩන්ට් එකක් වෙලා මැරලා යනකොට මොන වගේ හිතක් ඇති වෙන්න ඕනේ? දැන් ඔයාලා ඔය දිගට පින්පොත් පුරවගෙන තියෙන පින්පොත් වල ඒව හැම ඔය වගේ වේගවත් හිතක් ඇතුළේ ඔබට පින්පොත් වල ඒවා මතක් කරන්න පුළුවන්ද? මුළු ජීවිත කාලෙම අකුසලයේ තුල ඉඳලා පාපයේ තුල ඉඳලා අන්තිම මරණ මොහොතේ පිරිත් ටිකක් දැම්මට සෙත් පිරිත් ටිකක් කිව්වට කවුරු හරි බුදු පිළිමයක් දර්ශනය වෙන්න තිබ්බට එයාගේ හිතට සුපහන් සිතක් කුසල හිතක් ඇති කරන්න පුළුවන්ද? ඒ ඇති වෙන හිත කුසල සිතක්ද අකුසල හිතක්ද කියලා කාටද නිර්ණය කරන්න පුළුවන්? එහෙම කරන්න බෑ පින්නොතුනේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව නම් නිවැරදිව අපිට තේරුම් ගන්නෙන්නේ ඔබ අදාදම දෙවියෙක් විදියට ජීවත් වන්න. ඒ නැමෙට තැනට හිත නැමෙන්න ඕන නම් මේ කියන්නේ ලෞකික මට්ටමේ. ඔබ අදාදම මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න ඒ මනුෂ්‍ය ස්වභාවයට ඔබේ හිත නැමෙන්න ඕන නම් ඔබ අද ජීවත් වන්නේ රාක්ෂයෙක් වගේ නම් නිතරම රාගයෙන්, ద్వේෂයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් නම් මේ වෙලා හැම මොහොතක් ගානෙම අනුන්ගේ විනාශය නම් පතන්නේ. Tamanට අප්‍රිය කරන හැමෝම විනාශ වෙනවා නම් කැමති. Tamanට ප්‍රිය කරන ඔක්කොම Tamanගේ වෙනවා නම් කැමති. මේ පෙරේත ගති තුල ජීවත් වෙන්න ඒ පෙරේත ස්වභාවයම තමයි උරුම වෙන්නේ. ඒකට නිර්ණායකයක් දෙන්න පුළුවන්. ඇයි ඒ දේශනේ තියෙනවා යමකට යමෙකුගේ හිත නිතර නැවේ නම් එයින් ඔහු ඒටම පමුණුවයි. යමකට යමෙකුගේ හිත නිතර නැවේ නම් එයින් ඔහු ඒටම පමුණුවයි. දැන් මේ මොහොතේ ඔබ නිතර රාග ගති පුරුදු කළා නම්, ද්වේෂ ගති පුරුදු කළා නම් ඒ පුරුදු කළ තියෙන පෙරේත ගති නේද? තිරිසන් ගති නේද? ඒ වගේම ඔබ පුරුදු කළේ කරුණා ගති, මෛත්‍රී ගති නම් ඒ දේව ගති, බ්‍රහ්ම ගති නේද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා නම්. ඒ වගේම ඔබ මේ මොහොතේ විදසුම් නුවණින් සතියෙන් යථාර්ථය දැක හිටියානම් ඔබ ආර්ය ගති නේද පුරුදු කළේ? ආර්ය ගති පුරුදු කළපු අයට යන්න තැනක් නැතුව යනවා. දේව ගති පුරුදු කරපු අයට යන්න තැනක් හැදෙනවා. තිරිසන් ගති, പ്രേත ගති පුරුදු කරපු අයට යන්න තැනක් හැදෙනවා. යන්න හැදෙන තැන් වලට අනුව තිරිසන් ගති, പ്രേත ගති, නිරේ ගති වලට වඩා අර කියන දේව ගති, බ්‍රහ්ම ගති හොඳයි.
මනුෂ්‍ය ගති හොඳයි. ඒ නිසා ඒකට සුගතිය කියනවා අරකට දුගතිය කියනවා. නමුත් ඒ කියන සුගතියත් නිවන හෝ සැප ඇති තැනක් නෙවෙයි. ඒ නිසාම එතෙන්ට ඇවිල්ලත් නැවතත් ඒ අයට ආර්ය ගති පුහුණු කරන්න වෙනවා. ආර්ය ගති පුරුදු කළා ආර්ය භාවයට පත් වුණොත් තමයි ආර්ය භාවය තුලින් තමයි හැබෑවටම සැනසීම උදා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් හිත මගේ මාතුලයි හිත ඒ මගේ හිතටයි මේ සියල්ල වෙන්නේ මේ සියලු දුක් මේ ඔස්සේ මේ මැරිලා මෙතෙන්ට ආවෙත් මගේ හිතයි මෙතන මැරිලා ආයෙ උපදින්නෙත් යන්නෙත් මගේ හිතයි මෙතනින් ඇලිලා ඒ හිත ඊළඟ ආත්මයට යනවා ඒ ආත්මේ ඉඳන් මේ ආත්මයට මම ආවා දැන් මේ ආත්මේ ඉන්න මගේ හිතට තමයි ඒ ආත්මේ තියෙන දුක් දැනුනේ ඒ ආත්මේ තිබිච්ච සැප දැනුනේ මේ ආත්මේ තියෙන මම මේ ආත්මෙන් මැරිලා දැන් ඊළඟ ආත්මයටත් යනවා ඊළඟ ආත්මයටත් ගියාට පස්සේ මම මේ ලෝකෙදි මේ මගේ සමහර දේවල් මට එතෙන්දි තියෙයි එහෙම හිතන් ඉන්නවා නම් පටිච්ච සමුප්පන්නව හට අරගෙන පටිච්ච සමුප්පන්නව නිරුද්ධ වෙලා යන ලෝකේ එහෙන් මෙහෙට ආපු කෙනෙකුත් නැහැ මෙහෙ ඉන්න කෙනෙකුත් නැහැ මෙහෙන් එහෙට යන කෙනෙකුත් නැහැ ඒක තමයි සත්‍ය පින්නතුනේ එහෙන් මෙහෙට ආපු කෙනෙකුත් නැහැ මෙහෙ ඉන්න කෙනෙකුත් නැහැ මෙහෙන් එහෙට යන කෙනෙකුත් නැහැ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ හැබැයි ආත්ම දෘෂ්ටිය තියනකම් අවිද්‍යාව තියනකම් එහෙන් මෙහෙට එන කෙනෙක් ඉන්නවා දැන් මෙතන ඉන්න කෙනෙක් ඉන්නවා මෙහෙන් එහෙට යන කෙනෙක් ඉන්නවා අවිද්‍යාව තණ්හාව දුරු වෙලා ආත්මීය දෘෂ්ටිය දුරු වෙලා යනකොට ඔන්න ඔය කියන එන යන අය නැති වෙලා යන තැනදී තමයි තිබිච්ච අනවබෝධය දුරු වෙලා අවබෝධයට පත්වීමක් මිත්‍යා දෘෂ්ටියක දුරු වෙලා සම්මා දිට්ඨියට පත්වීමත් එක්ක හැබෑවටම නිවන් දකින සතෙක් පුජ්‍යලයක් දකින්න බෑ කියලා කියන්නේ ඔන්න ඔය ස්වභාවයත් එක්ක. නිවන් දකින්නවා කියලා එකක් තියෙනවා. හැබැයි නිවන් දකින්න තැන නිවන් දැකපු සතෙක් නෑ. නිවන් දැකපු පුජ්‍යලයක් නෑ. නිවන් දැකපු සතෙක් නිවන් දැකපු පුජ්‍යලයක් දකින්න බැරුව යන්නේ හැබෑවටම මේ තරම් මේ විදිහේ හටගෙන හටගන්න මොහොතේම නිරුද්ධ වන සිත් ස්වභාවයක් තුලයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියන අවබෝධයට එනකොට එතකොට මේ හිතක් මේ විදිහට හටගන්න මේ සලායතනවල හිත හටගන්නකොට සලායතනයේ හිත හටගන්නේ හැබෑවටම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නා සංගති පස්සෝ මේ පස්සය හරහා මේ සලායතන ඔස්සේ ඒ මොහොතේ අරමුණු වලට අනුව සිත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. පස්සය තුල මේ සලායතනයේ සිත හැටීම දැනීම සිද්ධ වෙනවා. දැනීමමයි සිත. පෙනෙනවා දැනෙනවා ඒ කියන්නේ දකින්න තියෙන්නේ පෙනෙනවා දැනෙනවා ඇහෙනවා වගේ එකක්. පෙනෙනවා දැනෙනවා ඇහෙනවා කියන එක තමයි අපිට එළියෙන් පේන්න තියෙන්නේ. එතන ඇත්තටම පහළලා තියෙන හිත. එතකොට ඒ විදියට ඇත්තට මුලින් මේ ලොකුවට තේරෙන්නේ නැති කෙනෙකුට පෙනෙන දැනෙන ඇහෙන පෙනෙන දැනෙන ඇහෙන පෙනෙන දැනෙන ඇහෙන තන අඩුම ගානේ සිතක් කියලාවත් මෙනෙහි කළා නම් ඇත්තටම මෙතන පහළ වෙන්නේ සිතක් මිසක් මේ පෙනුණා දැනුණා මට පෙනුණා ඒක පෙනුණා කියලා ගන්නෑ. ඒතර සිතක් පහළ වුණා විතරයි. සිතක් පහළුනේ නිකන් නෙමේ ප්‍රත්‍යෝපන්නවයි පහළුනේ. ආයතන වල උපකාර වෙන ආයතන ලෝකයේ තුල ආයතන තුල තමයි මේ හිත පහළුනේ. එහෙම පහළ වෙච්ච ඒ හිත හැබෑවටම නාම රූප විඥාන විදියට සකස් වෙච්ච එකක්. නාම රූප විඥාන විදියට සකස් වෙච්ච එකක්. ඒ හිත තුල නාම රූප විඥාන ස්වභාවයක් විදියට දකින්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ හිත ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන එකක්. ඒ නිසා මෙහෙම මේ ප්‍රත්‍යෝපන්නව සමුදේලා ප්‍රත්‍යෝපන්නව නිරුද්ධ වෙලා යන හිත හැබෑවට මේ සකස් වෙනවා නම් සකස් වෙන්නේ මේ ප්‍රභාස්වර හිත මේ ප්‍රභාස්වර හිත මේ කෙලෙස් වලින් අවබෝධයකින් තොරව මේ
ක්‍රියාත්මක වන නිසා, අවිද්‍යාවෙන් ක්‍රියාත්මක වන නිසා, තණ්හාවෙන් ක්‍රියාත්මක වන නිසා ඒ හටගන්න මොහොතේම කුණු වීගෙන තමයි හටගන්නේ. අවබෝධයක් තිබ්බනම්, දර්ශනයක් තිබ්බනම්, දැක්මක් තිබ්බනම් මේ ආයතන පිළිබඳව, අරමුණු පිළිබඳව ඒ අරමුණු එක්ක තණ්හාවෙන් බැඳෙන්න දෙයක් තිබුණේ නැත්තම්, ඒ අරමුණු Tamanට ප්‍රියාප්‍රියභාවය ගේනවා කියලා ස්වභාවයක් තිබුණ නැත්තම්, ඒවා හැබෑවටම කාමයේ නෙමේ කාම ගුණයි කියලා තේරිලා තිබ්බනම්, කාම ගුණ පිළිබඳව Tamanට සැප දුක ගේන්න පුළුවන් ස්වභාවයක් නැති මේ අරමුණුත් එක්ක චන්දරාගයෙන් බැඳෙන්න යන්නේ නැහැ. චන්දරාගයෙන් බැඳෙන්න යන්නේ නැති අවබෝධය තියෙන කෙනා හිත හටගන්න මොහොතේම හටගන්නකොටම ඒ හිත එක්ක අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳෙන්න නොවන තැන ඒ හිත හැබෑවටම ප්‍රභාස්වර හිතක් විදියටම හටගෙන මැරලා යනවා. ප්‍රභාස්වර හිස සැකසෙන හිත ප්‍රභාස්වර හිතක් විදියට හටගෙන මැරලා යන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ලෝකය හදන්නේ, දුක හදන්නේ ප්‍රභාස්වරව සැකසෙන හිත ප්‍රභාස්වරව සැකසීලා මැරෙන්න නොදී සැකසෙන තැනම අවිද්‍යාවයි තණ්හාවයි නිසා ඒ ප්‍රභාස්වර හිත කෙලෙස් වලින් කිලිටි කරනවා. දැන් කිලිටි හිතක් මැරලා යන්නේ. කිලිටි හිතක් මැරිලා යන තැන මැරලා යන්නේ නිකන් නෙවෙයි. කිලිටි වෙච්ච ටික කිලිටි ටික ඉතුරු කළා. හිත මැරලා යනවා. හිත මැරලා යනවා, කිලිටි ටික ඉතුරු කරනවා. දැන් මේ ඉතිරි වෙච්ච කිලිටි ටික ආයෙත් ඒ කිලිටි වලට අනුරූපීව Tamanට තමන්ව හදලා දෙන්න අවශ්‍ය කරන ශක්තිය සමුදය කරනවා. ඒ ශක්තිය උදව් කරගෙන යා භවයෙන් જાතියක් හදලා ආයෙත් ඒ වගේ දේවල් දෙනවා. ඒ නිසා එයාට ඔන්න පෙරේතයෝ දෙනවා, බ්‍රහ්මයෝ දෙනවා, මිනිස්යෝ දෙනවා, තිරිසන්නු දෙනවා. මේ විදියට ඔබට ඔබේ යක්ෂයාද, ඔබට ඔබේ දෙවියන් වහන්සේද, ඔබට ඔබේ සිතයි. ඔබට ඔබේ දෙවියන් වහන්සේ වන්නේද, ඔබට ඔබේ යක්ෂයා වන්නේද, ඔබ ලෙසගත් ඔබේ සිතයි. ඔබ ලෙසගත් ඔබේ සිතින් මිදිච්ච තැන ඔබ තුලින් යක්ෂයාද නිරූපණය නොවේවි, දෙවියන් වහන්සේද නිරූපණය නොවේවි. දෙවියාද යක්ෂයාද අතර තියෙන සාපේක්ෂත්වය දුරු වී ශුන්්‍යතාවයට පත්වී හිස්භාවයට පත්වී සදාකාලික සැනසීම දර්ශනය වේවි. ඒ සදාකාලික සැනසීම අයිතිකාරයෙක් දකින්නට පුළුවන් වෙන්නේ නැහැ. යක්ෂත්වයේ අනිත් අන්තය තුල තියෙන දෙවියන් වහන්සේ වෙන්න කැමති වුණත් එහෙම දෙවියෙක් පණවන්න පුළුවන් වෙන්නේ යක්ෂයෙක් ඉන්න නිසා මිසක් එහෙම නැත්නම් දේවත්වයක් පණවන්න බෑ. ඒ නිසා මෙන්න මේ වගේ ස්වභාවයක් තුල මේ විදිහට ප්‍රභාස්වර සිත හටගන්න තනම කිලිටි වෙන එක නතර කරන්න කියන බුදුරජාණන් වහන්සේ වේගයෙන් යන වාහනයක් ගිහිල්ලා හැප්පිලා කුඩු වෙලා විනාශ වෙලා යන්න හදන වාහනයක් එකපාරටම බ්‍රේක් කරලා ඉවලා නතර කරගෙන ජීවිතේ බේර ගන්නවා වගේ හිත දමනය කරන්න වීරය කරන්න කියලා. වේගයෙන් ගිහිල්ලා පැයට කිලෝමීටර් 150කට විතර ගිහිල්ලා හැප්පිලා කුඩු වෙලා චොප්ප වෙලා ගිහිල්ලා සියල්ලම විනාශ වෙලා යන්න හදනකොට ඊ타මත් සිහියෙන් ඊ타මත් වීරයෙන් ඊ타මත් නුවණින් අවස්ථාවේ හැටියට ක්ෂණිකව මේ වාහනය තිරිංග තද කරලා එතනම නතර කරගෙන ජීවිතයත් වාහනයත් බේර ගන්නවා වගේ හැබෑවටම මේ හිත කෙලෙසුන්ගෙන් පරිස්සම් කරගන්න, හිත දමනය කරගන්න දක්ෂ වෙන්න කියනවා. ඒකට තවත් ලස්සන උදාහරණයක් මනාකොට සෙවිලි නොකළ ගේ නිරන්තරයෙන් වැස්සෙන් තෙමෙනවා වගේ මේ රාගයෙන් කෙලෙසුන්ගෙන් මේ හිත තෙත් වෙලා ආගන්තුක කෙලෙස් වලින් හිත තෙත් වෙලා නිරන්තරයෙන් දුක සකසන්නේ මනාකොට සෙවිලි නොකළ හිතක්. ඒ හිත සෙවිලි කරන්න එනවා සිහියෙන්. ඒ හිත සෙවිලි කරන්න ඕනේ සිහිය උදව් කරගෙන. හිත සෙවිලි කරන්න අවශ්‍ය කරන තහඩු සිහියයි. හිත සෙවිලි කරන්න අවශ්‍ය කරන තහඩු නුවණයි.
ඒ වගේම හිත සෙවිලි කරන්න අවශ්‍ය කරන තහඩු ඒ නුවණත් සිහියත් වීරයත් ආදී කාරණාවන්. ඒ විදිහට සිහිය පාවිච්චි කරගෙන නුවණ පාවිච්චි කරගෙන සිහියෙන් යුක්තව චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි කෙලෙස් සංසිඳන වීරයෙන් යුක්තව වීරය මනාකොට සෙවිලි කරන්න වීරයෙන් මනාකොට සෙවිලි කරන්න සිහියෙන් මනාකොට සෙවිලි කරන්න සම්පජාන්නයෙන් නුවණින් එහෙම සෙවිලි කරගෙන හිත ආරක්ෂා කරගන්න එහෙම වුණොත් තෙමෙන්නේ නැහැ. රාගයෙන් තෙමෙන්නේ නැහැ, ද්වේෂයෙන් තෙමෙන්නේ නැහැ. රාග, ද්වේෂ, මෝහ ආදියෙන් නොතෙමෙන හිත් ප්‍රභාස්වරව හටගෙන ප්‍රභාස්වරව මැරලා යන හිත් ඒ තුල දුකක් සැකසෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙය දකින්න කියනවා මෙන්න මේ විදිහට ඒ මොහොතේ පින්නතුනේ හිතක් හටගන්න මොහොතේ මේ සිහිය උදව් කරගෙන අර අනවශ්‍ය දේවල් ඇතුළු වෙන්න නොදෙන මුරකාරය වගේ නුවණැති මුරකාරය වගේ මේ එක හිතක් ගානේ මෙහෙම බලන්න ගන 16 ආකාරයකට චිත්තානුපස්සනාවේදී ඔන්න අපිට භාවනා වඩන විදිය හිත ගැන දැනගෙන භාවනා වඩන්න කොහොමද වඩන්නේ මේ හිත මේ විත් ඇති වෙන වෙලාවේ මොන හිතද ඇති වෙන්නේ සරාග හිත ඇති වෙන වෙලාවේදී ඒ වගේම වීත රාග හිත ඇති වෙන වෙලාවේදී සදෝෂ හිත ඇති වෙන වෙලාවේදී වීත දෝෂ හිත ඇති වෙන වෙලාවේදී සමෝහ හිත ඇති වෙන වෙලාවේදී වීත මෝහ හිත ඇති වෙන වෙලාවේදී සංකිට්ත හිත ඇති වෙන වෙලාවේ වික්කිට්ත හිත ඇති වෙන වෙලාවේදී මහග්ගත හිත ඇති වෙන වෙලාවේ අමහග්ගත හිත ඇති වෙන වෙලාවේ සවුත්තර හිත ඇති වෙන වෙලාවේ අනුත්තර හිත ඇති වෙන වෙලාවේ සමාහිත හිත ඇති වෙන වෙලාවේ අසමාහිත හිත ඇති වෙන වෙලාවේ ඒ වගේම විමුක්ත හිත ඇති වෙන වෙලාවේ අවිමුක්ත හිත ඇති වෙන වෙලාවේ මේ හැම වෙලාවකම හොඳට සිහියෙන් මුරකාරයෙක් වගේ ඒ වගේම මනා නුවණින් යුක්තව වීරයෙන් යුක්තව මේ කෙලෙස් වලින් කිලිටි වෙන්න දෙන්නේ නැතුව පරිස්සම් කරගන්න කියනවා. එකක් විතරක් කියන්නම් ඒ විදිහට අනිත් ඒවා ගැනත් හිතා ගන්න. දැන් සරාගී හිතක් කියලා කියන්නේ රාග හිතක්. ඊළඟට සදෝෂ හිතක් කියලා කියන්නේ සරාග හිතක් කියලා කියන්නේ රාග හිතක්, වීත රාග හිතක් කියලා කියන්නේ රාගයෙන් තොර හිතක්. එතකොට මේ දෙකම ඇති වෙනවා. සදෝෂ හිතක් කියලා කියන්නේ ද්වේෂ හිතක්, වීත දෝෂ හිතක් කියලා කියන්නේ ද්වේෂයෙන් තොර සිතක්. ඊළඟට සමෝහ හිතක් කියලා කියන්නේ මෝහ සිතක්, වීත මෝහ හිතක් කියලා කියන්නේ මෝහයෙන් තොර සිතක්. සංකිට්ත හිතක් කියලා කියන්නේ හැකිලුණු හිතක්. තින මිද්දෙන් වගේ. ඊළඟ වික්කිට්ත හිතක් කියලා කියන්නේ විසිරුණු හිතක්. උද්දච්ච කුක්කුච්චෙන් වගේ. ඒ වගේම මහග්ගත හිතක් කියලා කියන්නේ ධාන ආදීට සමවැදුණු හිතක්. ඒ වගේම අමහග්ගත හිතක් කියලා කියන්නේ ධානයන්ගෙන් පහළ හිතක්. සවුත්තර හිතක් කියලා කියන්නේ අරහත් මාර්ගය දක්වා තියෙන මාර්ගඵල සිත්. ඊළඟ අනුත්තර හිතක් කියලා කියන්නේ අරහත් ඵල සිතට. සමාහිත හිතක් කියලා කියන්නේ එකඟ හිතක්, අසමාහිත හිතක් කියලා කියන්නේ විසිරුණු හිතක්. ඒ වගේම විමුක්ත හිතක් කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුණු හිතක්. අවිමුක්ත හිතක් කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් නොමිදුණු හිතක්. දැන් අන්තිමට කියනවානේ මේ යෝගාවචරයා Taman කල යුත්ත කල බව දැනගත්තා. කෙලෙසුන් ප්‍රහාණය කරගත්ත බව දැනගත්තා. සියලු දුක් කෙලවර කළ බව දැනගත්තා. අන්න එහෙම දැනගෙන මිසක් මේ මාර්ගයේදී අවබෝධයටපත් වෙන්නේ නැහැ. එතකොට විමුක්ත හිතක් ඇති වුනහම, කෙලෙසුන්ගෙන් මිදුණු හිතක් ඇති වුනහම, ඒ හිත කෙලෙසුන්ගෙන් මිදුණා කියලා පරිපූර්ණත්වයටපත් වුණා කියලා දැනගත්තාම එයාට තමන් තුල කෙලස් තියනවද නැද්ද කියලා කාගෙන්වත් අහන්න යන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේම බලන්න සවුත්තර හිතක් නම් තියෙන්නේ. එතකොට අරහත් මාර්ගය දක්වා ඒ වෙලාවේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග හිත දක්වා ඒ ඇතිවන හිත් ඒ සවුත්තර හිතක් උත්තර හිතක් ඇතිවෙච්ච බව එයා දන්නවා. ඒ වගේම අනුත්තර හිතක් ඇති වුණාම සම්මා සම්බෝධියටපත් වෙලා නම්, අරහත්ත්වයටපත් වෙලා නම් ඒ හිත අනුත්තර බව එයා දන්නවා. අනේ මම රහත්ද කියලා තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. එතකොට මං ඔය වචන ටිකේ අදහසක් කිව්වා. දැන් අන්තිමට සරාග, වීතරාග, සදෝෂ, වීත දෝෂ, සමෝහ, වීත මෝහ ආදී මේ සිත්වල එක හිතක් අරගෙන ඔබට පෙන්වන්නම්. ඔබ හිතන් ඉන්නවා
මට චිත්තානුපස්සනාව කරන්න ඉතින් නිතරම හිත පහළ වෙන්නේ නැහනේ. ඉතින් මං හිත එනකන් ඉන්න ඕනේනේ වගේ එකක්. හිතකින් තොරව කිසිම සතෙක් කිසිම මොහොතක ජීවත් වෙන්නේ නැහැ. ඔබ කෑම ටික කන්න වෙලාවෙත් කෑම ටිකෙන් ගන්නකො පින්නතුනේ කෑම ටික කන්න ගත්තාම කෑම ටිකේ තියෙන ඒ කෑම ටිකේ තියෙන රසට සුවඳට පැහැයට ඔබ ඒක ඇහෙන් කනවා නම් පෙනෙන දියට ඔබ ඒක දිවෙන් කනවා නම් රහට ඔබ ඒක නාහෙන් කනවා නම් සුවඳට ඔබ ඒක කනෙන් කනවා නම් ඔබේ හඬට ඔබ ඒක අල්ලනකොට දැනෙන ඒ කෑම ටිකේ තියෙන මෘදු බවට ඔබ කයෙන් කනවා නම් ඒ කන කෑමට මේ ඔය කොයි විදියටත් රාගය ඇති වෙන්න පුළුවන්. ඒ රාගය ඇති වෙන මොහොතේම රාග හිතක් කියලා දැනගන්න කියනවා. රාග හිතක් කියලා දැන් හිතක් රාග හිතක් දැනගත්තාම ඇතිද? නෑ ඒක එහෙම දැනගන්න බෑ. ඔබ ඒක දැනගන්න ඕනේ කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට ඒ රාග හිතක් ඇතිවීමෙන් ඒ ඇතිවන ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරවන විදියට වීරයෙන් යුක්තව මේක දකින්න ඕනේ. සිහියෙන් යුක්තව මේක දකින්න ඕනේ. නුවණින් දකින්න ඕනේ. එතකොට නුවණින් මේක දකිනවා මේ රාග හිතක් ඇති වෙලා මේ රාග හිතට මෙහෙම වෙලා යන එකක්. එතකොට මේ රාග හිතක් ඇති වෙන්නේ රාග හිත ඇති වෙන ස්වභාවය කොහොම එකක්ද? මේක මේ පටිච්ච සමුප්පන්න මේ හේතුත් එක්ක හේතු සමුදායක් එක්කයි මේ හිත ඇති වුනේ. එතකොට ඒ හිත ඇති වුනේ මේ අපි හිතමු දැන් බලන තරණම් ඒ ඇසත් ඒ වර්ණ රූපයත් එකතු වෙලා ඒ චක්කුංච පටිච්ච කියන ස්වභාවයත් එක්ක අදාළ විඥානය සකස් වෙලා මේ දැනීම කියන පෙනෙනවා කියන තන සිත පහළ වුනේ. පෙනෙනවා කියන තනේ දැනීම ඒ අදාළ වර්ණ රූපයේ දැනීමේ හිත පහළ වුනේ. ඒ දැනෙන තැනම ඒකට තණ්හාවෙන් බැඳුනේ. මේව තණ්හාවෙන් බැඳිලා දුක සකස් කරගත්ත බව එක ෂණයක් ඇතුළේ යා ඒ කෑම එක දකින්න තැනම කෑම එක අල්ලන තැනම කෑම එක රස විඳින තැනම කෑම සුවඳ දැනෙන තැනම ඔය විදිහට දැන් සමහර අය කියනවා මේ එතකොට දැන් මේකෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවානේ සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති කියලා. ඒකදී සමහරත්ව මම දැකලා තිනවා උගන්වනවා සරාගහිත ඇති වුණාම සරාගහිතක් කියලා දැකලා ඒ සරාගහිතේ රාගහිත ප්‍රහාණය කළාට පස්සේ ඇති වෙන්නේ විතරාගහිතක්ලු. සරාගහිත ප්‍රහාණය කළාට පස්සේ ඇති වෙන විතරාගහිතල්ලු. ඒ නිසා සරාගහිත සමුදය වුණා සරාගහිත ඇති වෙච්ච සරාගහිත වය වුණා. දැන් සමුදය වෙච්ච එක වය වුණාට පස්සේ ආය සමුදය වෙන තැන තමයි මේ අනිච්ච පේන්න තියෙන්නේ කියලා. සමුදය වය. එහෙම එකක් නෑ පින්නතුනේ. සරාගහිත අටගත්තා සරාගහිතේ යථාර්ථය දැකලා සරාගහිත නිරුද්ධ වෙලා ගියා. දැන් කුණුනේ නෑ එච්චරයි. ඊට පස්සේ විතරාගහිතක් ඇති වුණොත් ඒක විතරාගහිතක් කියලා දකින්න ඕනේ. විතරාගහිත දකින්න පුළුවන්නේ. විතරාගහිතක් ළඟදී ඒ ඇති උනේ විතරාගහිතක් කියලා දකිනවා. යම් කිසි දෙයක් දකිනවා කෑම එකක් දකිනවා දැක්ක විතරයි එච්චරයි. ඒක විතරාගහිතක්. දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාණ මත්තම් මට්ටමේ දැක්කොත් දැක්ක විතරයි. ඇහුවොත් ඇහුව විතරයි. වින්දොත් වින්ද විතරයි. එහෙනම් ඒක විතරාගහිතක්. එතකොට සරාගහිත විතරාග වුණාම මේක අනිච්ච වුණා නෙමෙයි. සරාගසිත සමුදේ වෙලා මේක වය වුණා නෙමෙයි. සරාගසිත සමුදේ වෙලා වය වෙනවා. ඒක සමුදේ වෙලා වය වෙලා සරාගසිත සමුදේ වෙලා වය වෙලා ඉවරයි. ආයේ ඒකත් එක්කම විතරාගහිත ඇති වෙනව නෙමෙයි. ඒකේ උදව්වෙන් විතරාගහිත ඇති වෙනව නෙමෙයි. සරාගසිත විතරාගී වුණා නෙමෙයි පින්නතුනේ. සරාගසිත විතරාගී කරන්න බෑ. සරාගසිත හටගෙන නිරුද්ධ වෙනවා. විතරාගී සිතක් නැවත සමුදේලා විතරාගී සිතකුත් නිරුද්ධ වෙනවා මිසක් සරාගසිත විතරාග කරන්නත් බෑ. විතරාගසිත තරාගසිත කරන්නත් බෑ. සිත් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ දේවල් අපි කතා කරද්දි බොහොම අහද්දි පරිස්සමෙන් ඒව අහන්න වෙනවා.
ඒතර මේ විදිහට ඔබට දැන් තේරෙන්න ඕනේ කෑම එකක් ඉස්සරහා මෙච්චර භාවනා කරන්න කවදාන් දිනනවා නම් නිදා ගන්න ගියාම ඇඳේ තියෙන සුව පහසුවට ඔබට කල්පනා වෙන දේවල් උයන්න පියන්න ගියාම ගෙදර අඩුපාඩු ඊළඟට ඒවා කැමති දේවල් තියෙනකොට හාමිනේ බයින්නකොට මහත්තයා එක්ක රණ්ඩු වෙනකොට දරුවන්ගේ දේවල් වලට විභාග පාස් වුනම සතුටු වෙනකොට ඒවා නැති වුනහම කඩා වැටෙනකොට අසල්වාසීන් එක්ක ප්‍රශ්න ඇති වෙනකොට පෝලිං වල ඉන්න වෙනකොට තෙල් නැති වෙනකොට ගෑස් නැති වෙනකොට බෙහෙත් නැති වෙනකොට කෑම නැති වෙනකොට සමහර වෙලාවට අපිට තෙල් ගෑස් නැති වෙච්ච බවට අපිව පත් කරපු පාලකව මැරෙන්න වැටෙනකොට සතුටු සිත් ඇති වෙනවා නම් ඊළඟට ඊට වඩා දේවල් විනාශ වෙන්න හදනකොට අපේ දේවල් විනාශ වෙනකොට දුක් හිතෙනවා නම් මේ හැම තැනකම තියෙන්නේ අවිද්‍යාව මිශ්‍ර වෙලා අර වගේ අපිව විනාශ කරපු අය විනාශ වෙනකොට සතුටක් ඇති වෙනවා කියන ඒ හිත් ඇති වෙනවා සතුටක් ඇති වෙනවා කියලා කියන්නේ ඒත් අවිද්‍යාව නිසා ඇති වෙන එක. ඒවත් අනිච්ච විදියට දකින්න වෙනවා. ඒ වගේම අපිව සතුටු කරන දේවල් වලට හරියනකොට සතුටු වෙනවා කියන්නේ ඒත් රාගය නිසා ඇති වෙන අවිද්‍යාව නිසා ඇති වෙන එක. ඒ නිසා මේ විදියට මේ හැම තැනකම මුළු ජීවිතේම චිත්තානුපස්සනාවක් කරගන්න පුළුවන්. හැම වෙලාවෙම ඇහෙනවා බලනවා පෙනෙනවා දැනෙනවා විඳිනවා කීකව හැම තැනකම සිත් පහළ වෙන්නේ. සිතකින් තොරව එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා රාගය ඇති වෙද්දි රාගයේ ගාවේදී විරාගය ඇති වෙද්දි විරාගයේ ගාවේදී ද්වේෂය ඇති වෙද්දි ද්වේෂයේ ගාවේදී අද්වේෂය ඇති වෙද්දි අද්වේෂයේ ගාවේදී මෝහය ඇති වෙද්දි මෝහය ගාවේදී අමෝහය ඇති වෙද්දි අමෝහය ගාවේදී හිත හැකිලෙද්දි හැකිලෙන ස්වභාවය ගාවේදී තින මිද්දේ ගාවේදී ඊළඟ හිත විසිරෙද්දි විසිරෙන ස්වභාවය ගාවේදී ඊළඟට මහග්ගත හිතක් ධ්‍යාන ගාවදී අමහග්ගත හිතක් ධ්‍යානයෙන් පහළ ස්වභාවයන් ළඟදී සවුත්තර හිතක් මාර්ගඵලයක් දක්වා හිත ළඟදී ඊළඟට අනුත්තර හිතක් අරහත් ඵල හිත ළඟදී ඒ වගේම සමාහිත හිතක් එකඟ වූ හිත ළඟදී අසමාහිත විසිරුණු හිතක් ළඟදී ඒ වගේ විමුක්ත හිතක් කෙලෙසුන්ගෙන් මිදුණු හිතක් ළඟදී අවිමුක්ත හිතක් කෙලෙසුන්ගෙන් නොමිදුණු හිතක් ළඟදී ඔබට පුළුවන් නම් ඒ සෑම තැනකදීම සිහියෙන් යුක්තව මනා නුවණින් යුක්තව වීරයෙන් යුක්තව ඇලීම් ගැටීම් දුරු වෙන ඇලීම් ගැටීම් ඇති වෙන විදියට නම් ලෝකයේ හැසිරෙන්නේ මුළු ලෝකයේම හැසිරෙන්නේ එක්ක ඇලෙන විදියට එක්ක ගැටෙන විදියට එක්ක ඇලෙන විදියට එක්ක ගැටෙන විදියට හැසිරෙන ලෝකය ඇතුලේ ඔබ ඇලීම් ගැටීම් දුරු වන විදියට සිහිය පවත්වනවා. ඒ හිතේ යථාර්ථය දැක හිතේ අනිච්ච දැක මේ ප්‍රත්‍යෝපන්නව සමුදේ වෙලා අර තප්පරයකට මෙච්චර වේගයකින් මැරලා යන හිතක් කොහොමද මම මගේ කරගන්නේ කොහොමද මගේ කරගන්නේ කොහොමද මම ඒක මගේ කියන්නේ තප්පරයක් ක්ෂණයක්වත් තියාගන්න බැරි හිතක් ක්ෂණයක් ගානේ මෙරි යන හිතක් මම කොහොමද මගේ කියන්නේ මම කොහොමද ඕකට මගේ කියලා කියන්නේ ඔබ හිතනවද මේ වෙලාවේ ඇතිවෙච්ච රාග හිත දිගටම පැයක් විතර තියනවා කියලා පැයක් විතර තියෙන රාග හිත නැහැ පින්නතුනේ. තප්පරයකදී අර වගේ ගාණක්. අර වගේ මම V8 දාලා කිව්වේ. එහෙම හිතක් කොහොමද තියාගන්න පින්නතුනේ? ටිකක් දැන් ඔය පෙන පිඬක් උපමා කරපු පෙන පිඬක් දිය බුබුලන් නම් පොඩ්ඩක් තියනා වගේ පේන අර කය ගැන කිව්වා වගේ. හැබැයි හිතක් එහෙම කියන්න බෑ පින්නතුනේ. හිතේ වේගයට උපමා නැහැ පින්නතුනේ. හිතේ වේගයට උපමා නැහැ ලහු පරිවත්තං චිත්තං. උපමා නැති වේගයකින් නිරුද්ධ වෙලා ඉපදී මෙරි යන සරාග වීතරාග සිත් සදෝස වීතදෝස සිත් සමෝහ වීතමෝහ සිත් සංකිට්ත වික්කිට්ත හිත් මහග්ගත අමහග්ගත හිත් සවුත්තර අනුත්තර හිත් සමාහිත අසමාහිත හිත් විමුක්ත අවිමුක්ත හිත් මේ සෑම හිතක්ම අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විරති බහිද්ධා වා චිත්තේ අජ්ජත් හෝ වේවා බහිද්ධ හෝ වේවා මේ සෑම තැනකම කොතන හිතක් සමුදය වුණත් මා තුල සමුදේනවා අනුන් තුල සමුදේනවා කියන අජ්ජත් කිව්වා මගේ හිත කියලා ගත්තොත් ඔන්න එතන ආයෙ වැරදි. බහිද්ද කියලා ගම අනුන්ගේ හිත කියලා ගත්තොත් ඒත් වැරදි. අනුන්ගේ හෝ මගේ හිත නෙමෙයි මේ අජ්ජත් බහිද්ද කියලා කියන්නේ. එය මේ ආධ්‍යාත්මික වශයෙන් මේ හිතක් සමුදේ වුණාත් ඒක මගේ කියලා නෙමෙයි මේ පටිච්ච සමුප්පන්නව මේ ආයතන මේ අජ්ජත් ආයතන
පරිභෝජනයෙන් හිතක් හටගත්තත් බහිද්ධායතන පරිභෝජනයෙන් හිතක් හටගත්තත් ඒ සෑම තැනකම හටගන්න හිතක්ම ඒ ආකාරයෙන්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන්ම යුක්තයි. ඒ කිසිම හිතකට මොහොතකවත් පැවැත්මක් නැහැ. උපාද කියලා තිතියක් ගැන පණවන්න පුළුවන් ස්වභාවයක් නැහැ. පණවන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ක්ෂණයක් ගානේ හටගන්නවත් සමගම හේතු නිරුද්ධ වෙනවා. එතකොටම නිරුද්ධ වෙනවා ධාතු වල ස්වභාවයමයි. ඒ නිසා හටගන්නකොටම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ නිසා තමයි හටගන්න මොහොතේම කිලිටි කරගන්න නැතුව ඉන්න ඕනේ. හටගන්න මොහොතේම කිලිටි කරගන්න නොගෙන ඉන්න නම් අවබෝධයටපත් වෙලා තියෙනනේ. අවබෝධය තුල ඉඳගෙන තමයි හටගන්නකොටම අනිච්ච දර්ශනය තුල ඉන්නකොටම අර ඇලෙන තැනම නොඇලී ඉන්න පුළුවන්. ගැටෙන තැනම නොගැටී ඉන්න පුළුවන්. මේ විදිහට මේ සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති සෑම සිතක්ම සරාග සිතක් හෝ වේවා විතරාග සිතක් වේවා සමුදය වෙලා වය වෙලා යනවා සමුදය වෙලා වය වෙලා යනවා සමුදය වය වෙලා යනවා සමුදය වෙනවා වය වෙනවා සමුදය වෙනවා වය වෙනවා සමුදය වෙනවා සමුදය වය වෙනවා මේව සමුදේ වෙවි වය වෙවි යන සමුදේ වෙවි වය වෙවි යන අජ්ජත් හෝ වේවා බයිද්ද හෝ වේවා සෑම සිතක්ම අනිච්චයි හැම හිතකම අනිච්චතාවය දකිනකොටම එය මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි එවැනි ආත්මීය දෘෂ්ටියක් පනව ගන්න පුළුවන් හිතක් ඇත්තේම නෑ ඒ හිත එහෙම මම කියලා මගේ හිත කියලා එකක් පනව ගන්න පුළුවන් ස්වභාවයක් නෑ මගේ හිත කියලා පනවන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි ප්‍රත්‍යෝපන්නව සමුදේලා ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන හිතක ස්වභාවයක් විතරයි එහෙම හිතකටයි මේ පනවගෙන තියෙන්නේ මම මගේ කියලා පනවගෙන තියෙන්නේ වැරදි දෘෂ්ටියක් නිසා වැරදි දෘෂ්ටිය දුරු කරගෙන සම්මා දිට්ඨියෙන් යුක්තව එය දකින්න හුරු වෙනකොට හැබෑවටම ඒ තුල සැබෑවටම චිත්තානුපස්සනාව වැඩේවි. ඒ චිත්තානුපස්සනාව වැඩි ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙවි යනකොට ලෝකය සුණු විසුණු වෙලා ලෝකෝත්තර වේවි. ඒ ලෝකෝත්තර හිත සෞත්තර හිතක් වේවි. සෞත්තර හිතක් බව දැනගන්න. ඒ සිතේ ස්වභාවය දැනගන්න. සෞත්තර හිත අනුත්තර වෙද්දි අනුත්තර හිතක් බව දැනගන්න. ඒ අනුත්තර හිතත් සමුදය වෙලා වය වෙලා යනවනම් සමුදය වෙලා වය වෙලා යන අනුත්තර හිතක ස්වභාවයේ රහතන් වහන්සේත් බුදුරජාණන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේලාත් පුජ්‍යලයක් එවැනි සෞත්තර හිතක් ඇති කෙනෙක් විදියට පණවන්න පුළුවන් කමක් නැහැ. සමුදය වෙලා නිරුද්ධ වෙලා ගිය සෞත්තර හිතක් විතරයි දකින්න වෙන්නේ. එවැනි ස්වභාවයක් තුලින් යථාර්ථ අවබෝධයෙන් ලෝකයෙන් මිදී සදාකාලික සුවයට එහෙමත් නැත්නම් සත්‍ය අවබෝධයට පත්වෙන්න මේ සිදු කළ සිරිසදහම් දේශනාව චිත්තානුපස්සනාවට අදාළ උතුම් වූ සදහම් දේශනාව ඔබ හැම දිනාටම එකසේ හේතු වාසනා වේවා කියලා ආශිංසනය කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සදැහැති පින්නතුනි, අද දවසේ මා කලින් සිහිපත් කළා වගේ අද දේශනා කරන්නට තිබෙන්නේ කායානුපස්සනාවේ අවසන් දේශනාව නවසීවතිකය, ඉන් අනතුරුව වේදනානුපස්සනා දේශනය. ඒ දෙක තවම මග ඉතිරි කියලා දැනගෙන මේ දේශනය අහන්න. මොකද අද දවසේ මේ දේශනයේ දායකත්වයේ දරනු පින්වතුන් විශේෂ ඉල්ලීමක් කළා. අනේ ස්වාමින් වහන්සේ, මට චිත්තානුපස්සනා දේශනාව ලෝකයට දන් දෙන්න ඕනේ, මේ ලෝක සත්වයාට. ඒ නිසා මා කෙරේ අනුකම්පාවෙන් මේක සිද්ධ කරන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළා මිසක් ඒ පිළිවෙල දේශනාව ඔබට ඉදිරියේදී සිද්ධ වෙන නිසා එය ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ මේ උතුම් චිත්තානුපස්සනා දේශනාව උදෙසා දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ පිළියන්දල හැඩිගම පදිංචි මාලනී විතානගේ සෙනෙහබර උපාසිකා මෑණියන් විසින්. ඒ පින්නැති උපාසිකා මෑණියන්ගේ සදැහැති දායකත්වයෙන් අද මේ උතුම් දේශනාව පටිගත කිරීම සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කරන සැමට තම සිත හඳුනාගෙන භව නිරෝධ
මග වැඩීමට මෙම චිත්තානුපස්සනා ධර්මදේශනාව උපකාරයක්ම වේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. තමාලත් අවබෝධය තුළින්ම සියලු දෙනාටම නිවැරදි දහම් මග පෙන්වා දුන් අපවත් වී වදාළ පූජ්‍ය මීමුනේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට මෙම ධර්මදේශනය කෘතඥතා පූර්වකව කෙරෙන පූජෝපහාරයක් වේවා කියලා එතුමිය උපහාර කරනවා. ඒ වගේම දායකත්වය දරූ මාල්නී විතානගේ මහත්මියගේ පරලෝ සැපත් දෙමව්පියන්ටත් ස්වාමියාටත් බෑණනුවන්ටත් සිප් සතර ලබා දුන් ගුරු මෑණිවරුන්ටත් පියවරුන් ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණ සෝයම වේවා කියලා ආශිර්වාද කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනාවෙන් උතුම් නිර්වාණ අවබෝධය වේවා කියලා එතුමිය යහ හැඟීම් සත් හැඟීම් ඇති කරගන්නවා. ඒ නිසා මම නිතර සිහිපත් කරන විදියට ලෝක සත්වයා මහා රෝගයෙන් පීඩා විඳිද්දී සසර රෝගයෙන් භව රෝගයෙන් පීඩා විඳිද්දී රාග රෝගයෙන් ද්වේෂ රෝගයෙන් මෝහ රෝගයෙන් පීඩා විඳිද්දී ඒ සියලු රෝග නිවාරණය කරන දහම් ඖෂධය මුළු විශ්වයටම දෙවියන්ට මිනිසුන්ට අද දවසේ දන් දෙමින් තිලින කරමින් පූජා කරමින් කටයුතු කළ ඒ හැඩිගම පදිංචි මාලිනී විතානගේ පින් ඇති උපාසිකා මෑණියන් ඇතුළු සියලු සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් ඥාති මිත්‍රාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් මේ ගොඩනගා ගන්නට යෙදුණු ප්‍රඥාව අවබෝධය ඒ වගේම මුදවාගත් කඩාගත් සිඳ බිඳගත් දෘෂ්ටීන් යහ සම්මා ස්වභාවයකට පත්ව සත්‍ය අවබෝධයෙන් ප්‍රඥා ලෝකයෙන් ලෝකය විනිවිද දැක ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ අනුවසින් හැම දෙනාගේම සසර දුක්ගිනි නිවන්ට ලෝකයෙන් එතරවන්ට සත්‍ය අවබෝධයට පත්වන්ට එවැනි සසර සදාවයක පැමිණියේද තමාගේ සිතවත් තමායයි ආකාරයෙන් ගැනුමටවත් නෙවෙයි වැරදි මතයක ඉඳගෙන සසරක් දකින තැනකම එවැනි සසරක් දකින ස්වභාවයෙන් මිදෙන්නටත් මේ ආකාරයෙන් ප්‍රඥාව විකසිත වන අයුරින් ශ්‍රවණය කළ සදහම් දේශනාව ඔබ හැම දෙනාටම සත්‍ය අවබෝධය පිණිස එකසේ හේතු වාසනා වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මීට ටික කලකට කලින් අපවත් වී වදාළ අති ගෞරවනීය මීමුරේ ධම්මවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ වගේම මාල්නී විතානගේ මැතිණියගේ පරලෝ සැපත් දෙමව්පියන් ස්වාමි පුරුෂයා බෑණනුවන් සහ සිප් සතර ලබා දුන් ගුරු මෑණිවරුන් පියවරුන් අතර ඇතුළු සියලු මිය පරලොව ගිය සහලේ ඥාතීන්ට මේ සුපින් අනුමෝදන්ව ඒ ඇත්තොත් සසර දුක් කෙලවර කොට උතුම් වූ සත්‍ය අවබෝධයට පත්වේවා කියලා ආශිංසනය කරනවා. සියලු පුණ්‍යවන්ත දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියන අදහසින් දෙවියන්ටත් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සිල් මුදුනතින් මතු නිවන්නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටැඟි මග සිහිලින් සිහිල් වූ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා. සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ
සමනං